මේ 11 වෙනි ඒකකයේ කියන එක අපිට ඇත්තටම මේ ඉතාමත් වැදගත් ඒකකයක් විදිහට අපි සලකන්නේ. මොකද හේතුව අපිට භෞතික විද්‍යාව ගත්තම අපි ෆිසික්ස් භෞතික විද්‍යාව නැත්නම් ෆිසික්ස් ගත්තට පස්සේ මේ භෞතික විද්‍යාවට ඔයගොල්ලන්ට A level වලට එකතු වෙලා තියෙන සියලු ඒකක ගත්තොත් අපි කියන්නේ අපි වෙනකොට තියෙනවා යාන්ත්‍ර විද්‍යාව, ඊට පස්සේ අපිට තියෙනවා තාපය, ඊට පස්සේ මේ දෝලන සහ තරංග ඔය ආදි වශයෙන් ඔක්කොම කොටස් ගත්තොත් ඔය ගොඩක් කොටස් ඇත්තට අපේ විශ්ව දේශයට එකතු වෙන්නේ 1600 ගණන් වලදී විතර. දැන් අපි නිව්ටන්ගේ ජීවිත කාලය ගත්තොත් 1600 ගණන් වල තමයි තියෙන්නේ. 1600 ගණන් වල තමයි මේ සිදුවීම් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔක භෞතික විද්‍යාව විකාශය වීගෙන ගිහිල්ලා 1700 1800 1900 අද වල 2020 වගේ අපි ගත්තොත් මෙහෙම විකාශය ගත්තොත් එහෙම මේ ලෝකේ භෞතික විද්‍යාව පැත්තෙන් ගත්තොත් මේ භෞතික විද්‍යාව මෙන්න මේ තවත් එහාට 1400 ගණන් වලට විතර දිව යනවා. යුක්ලිඩ්ලගේ කාලේ ඉඳලා ගත්තාම. ඒතර මේක ඇවිල්ලා මෙහෙම යම්කිසි කාලයක් විකාශය වෙගෙන ඇවිල්ලා මෙන්න මේ දශකයේ මෙන්න මේ හරියෙන් එහා පැත්තට භෞතික විද්‍යාවේ ගොඩක් හරි තියෙන තරංගත් එක්ක ආපු භෞතික විද්‍යාවේ තරංග වල තියෙන ලක්ෂණ තමයි දිගටම පාවිච්චි වෙන්නේ. අද වුණත් අපි ගත්තොත් එහෙම අපිට විද්‍යුත් චුම්බක තරංග තමයි 90%ක් ලෝකේ භාවිතා වෙන්නේ. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා සෙලුලර් ෆෝන්ස්, එතකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් මේ සියලුම දේ ගත්තාම පොදුවේ ගත්තාම මේ ඔක්කොම අයිති වෙන්නේ මේ තරංග ගණයට. විද්‍යුත් චුම්බක තරංග ගණයට. විද්‍යුත් චුම්බක මකටේ විද්‍යුත් චුම්බක තරංග ගණයට. ඉතින් මේ විද්‍යුත් චුම්බක තරංග ගණයට තමයි ඔක්කොම වගේ අයිති වෙන්නේ. ඉතින් මේ ඒක නිසා 1900 විතර ඉඳලා තමයි මේක ආරම්භ වෙන්නේ. පැහැදිලිවම ප්‍රධාන වශයෙන් ආරම්භ වෙන්නේ මේ කාලේ. මේ 1800 ගණන් වල යම් ප්‍රමාණයක් තිබුණා. නමුත් 1900 කාලෙදී මේ විද්‍යුත් චුම්බක තරංග ගැන ඉතා පුළුල් පරීක්ෂණ ආරම්භ වෙනවා ලෝකෙ. ඒක නිසා අපි එතනින් පස්සේ තමයි ලෝකෙ ඉතා විශාල ශීඝ්‍ර දියුණුවක් ලැබෙන්නේ. ඒ නිසා අපි මෙන්න මේ ටිකට අපි කියන්නේ සාමාන්‍ය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව නැත්නම් ක්වොන්ටම් මෙකැනික්ස් කියලා අපි කියනවා. ඒ වගේ මෙතනින් මෙහා පැත්තට අපි කියන්නේ සාමාන්‍ය පෞරාණික භෞතික විද්‍යාව කියලා. පෞරාණික භෞතික විද්‍යාව. ඒතර මේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ A-level සිලබස් එකේ මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව අපි පුළුල් ලෙස කතා කරන විෂය කොටස ආයත් වෙන්නේ පුතේ මෙන්න මේ කොටසට. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් ඔයගන්ට ලෝකේ සොයාගත්තු સિદ્ધාන්ත ගත්තොත් භෞතික විද්‍යාවේ ඒ වයින් ඉතාමත්ම නවීන සහ ඉතාමත්ම අවසාන කාලේ ලෝකේ හොයාගත්තු විෂය කොටස තමයි අපිට කියන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ අධ්‍යයනය. ඒතර අන්න එක තමයි අපිට කෙටියෙන් කිව්වොත් මේ පදාර්ථ සහ විකිරණය කියන පාඩමේදී හදාරන්න වෙලා තියෙන්නේ. සහ විකිරණ. ඒතර ඔයාලට පැහැදිලි මෙන්න පදාර්ථ සහ විකිරණ කියන පාඩම කොතනින්ද ආරම්භ වෙන්නේ කියලා. ඒතර ඒ නිසා මේකේ අපි සම්පූර්ණයෙන්ම ආරම්භයේ සිට අවසානයේ දක්වාම කතා කරන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව. මේ විද්‍යුත් චුම්බක තරංග කෙටියෙන් අපි හඳුන්වන්නේ පුතේ විකිරණ කියන නමින්. විකිරණ. සියලුම විද්‍යුත් චුම්බක තරංග පොදුවේ ගත්තම මේ විකිරණ කියන ගණයට අයත් වෙනවා. ඒ නිසා අපි සියලු විද්‍යුත් චුම්බක තරංග පොදුවේ සලකන නම තමයි විකිරණ. ඊට පස්සේ අනිත් එක තමයි පදාර්ථ. ඒතර පදාර්ථ කිව්වහම අපි සාමාන්‍යයෙන් සියලුම අංශු වලින් හැදිච්ච දේවල් අපි පදාර්ථ කියලා කියන්නේ. ඒකෙදි මෙතනදී අපි පදාර්ථයේ අවස්ථා කියලා ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. පදාර්ථ වල අවස්ථා තුනක් තියෙනවා කියලා. ඝන, ද්‍රව, වායු කියලා. මේ අවස්ථා තුනෙන් මේ ඝන කියන අවස්ථාව කියන එක විතරයි අපි මේකදී ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඝන සහ කියන පදාර්ථ කිව්වහම අපි ඝන වස්තු ගැන කතා කරනවා. මේ ඒ සමහර સિદ્ધාන්ත මේ ද්‍රව වලටත් සාමාන්‍ය පොදු ගති ගුණ පෙන්නනවා, වායු වලට යම් සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒ වුණාට අපි A-level මට්ටමේදී මේ පදාර්ථ ගාම ඝන වස්තු කියලා අපි අදහසක් තියාගත්තම අපිට හොඳටම ඇති. මොකද අනිත් වස්තු මේවා පිළිබඳව අපි සලකන්නේ. එහෙනම් අපි දැන් මෙතනදී සලකන්න උත්සාහ කරන්නේ. එතකොට අපි මෙතන සලකන්න උත්සාහ කරන්නේ මෙන්න මේගොල්ලෝ ගැන. කවුරු ගැනද? ඝන ද්‍රව්‍ය. ඝන ද්‍රව්‍යයි විකිරණ. දැන් මෙතන මේකේ පදාර්ථ විකිරණ කියන එක කෙටි කරොත් අපිට
අපි ඉගෙන ගන්න යන්නේ ඝන ද්‍රව්‍ය සහ පදාර්ථ ඝන ද්‍රව්‍ය විද්‍යුත් චුම්බක තරංග. දැන් අපිට කෙටි කරොත් පුතේ මේ මාතෘකාව ඝන ද්‍රව්‍ය සහ විද්‍යුත් චුම්බක තරංග. අන්න හරි. පදාර්ථ සහ විකිරණ. ඒතර අපි ගත්තොත් එහෙම ඝන ද්‍රව්‍ය සහ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව අපි දිගින් දිගටම මේ කොටසදී පුතේ කතා කරනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මෙච්චර ඒකකයක් කතා කරන තරම් විස්තර තියෙනවද කියලා. ඔව්. මීටත් වඩා විස්තර තියෙනවා ඇත්තටම අද වෙනකොට. නමුත් අපි යම්කිසි ප්‍රමාණයකට කතා කරනවා. ඒක නිසා මේ ඒකකයේ වටිනාකම පුතේ ඉතාමත්ම වැඩි. ඉතින් වටිනාකම සලකලා අපිට A-level exam එකේදී ලකුණු ලබා දීමත් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ ඒකකයේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට රචනා ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ රචනා ප්‍රශ්නය ඉතාමත් වැදගත්. තවත් දෙයක් ඔයාලට මට කියන්න තියෙන එකත් මම කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. මේ වෙලාවේ දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එimhe අපේ ෆිසික්ස් පේපර් එක A-level පේපර් එක ගත්තම මේ ෆිසික්ස් A-level පේපර් එකේ රචනා ප්‍රශ්න නම්බර වලින් 6ක් තියෙනවා. නමුත් තවදුරටත් ගත්තම 8ක් වශයෙන් තියෙන. කියන්නේ A සහ B වශයෙන් උත් ප්‍රශ්න දෙකක තියෙන අතර ඒ 8න් අපි 4යි විභාගෙදි හදන්න තියෙන්නේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක බොහොම සාධාරණ තත්ත්වයක් තියෙන්නේ. මොකද 8න් 4ක් නම් හදන්න තියෙන්නේ. 50%ක තෝරා ගැනීමේ chance එකක් තියෙනවා. ඒ වගේ විභාග හරි හොඳයි. ඒක නිසා මේ ඒකක ඔක්කොම නැතත් කමක් නැහැ. ටිකක් තිබුණත් ඇති. ඒකක ප්‍රශ්න 4ක් කරන්න පුළුවන්. යාන්ත්‍රික විද්‍යාව රචනා ප්‍රශ්නයක් දෙනවා. දෝලන තරංග වලින් රචනා ප්‍රශ්නයක් දෙනවා. තාපයෙන් රචනා ප්‍රශ්නයක් දෙනවා. ඒ විදිහට ගත්තම තවත් අපිට ගහම 5 වෙනි එකක 6 වෙනි එකක වලට යනකොටත් දැන් රචනා ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ශේෂ්ත්‍ර වලින් උත්තර. ඒ 4 තිබුණාම 4ක් හදන්න පුළුවන් අපිට. කිසි කරදරයක් නැහැ. ඔය අන්තිම එකක තිබුණත් එකයි නැතත් එකයි කියලා. නමුත් ඒක සමාජ මතයක් වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාට පන්ති වල එහෙම කරනකොට මේ අන්තිම එක ගැන අවධානය තාමත්ම අඩුවෙන් කරන්නේ. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික වල ඉඳලා ඉලෙක්ට්‍රොනික පදාර්ථ සහ විකිරණ වගේ පාඩම් වලට දෙන අවධානය තාමත්ම අඩුයි. නමුත් ඕකේ අහිතකර පැත්ත මම ඔයාලට කියන්නේ අනේ අවධානය අඩු කිරීම අහිතකර පැත්ත. අපි ගත්තාම ඇත්තටම රචනා ප්‍රශ්න ගත්තොත් ගිය අවුරුද්ද පේපර් එක අධ්‍යයනය කරොත් හොඳින් මට තේරෙනවා මේ යාන්ත්‍රික විද්‍යාව ප්‍රශ්න කරන්න හරිම අමාරුයි ළමයෙකුට. අවුරුද්දක් ඉගෙන ගත්තත් විභාගෙට තියෙන රචනා ප්‍රශ්න කරන්න හරි අමාරුයි. ඒක සෑහෙන පීඩනයකටපත් වෙනවා. තාපේ ප්‍රශ්න කරන්නම් බැරි මට්ටමක් තියෙනවා මැද හරියේදී. ඒතොර ඒ ඒකක දෙකේම ප්‍රශ්න කරන්න අමාරු වෙනවා. ඉතින් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රශ්නෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මැද හරියේ ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ කොටසක කරන්න බැරි මට්ටමක් තියෙනවා. ඒ හේතුව නිසා ඒ ප්‍රශ්නෙත් තමයි. ඒතොර ඒකක තුනක් පුතේ මුල ආගලන්ට කරගන්න බැරි වෙනවා. ඒතොර අතර විකල්ප ඒකක විදිහට එතකොට අනිවාර්යයෙන් මේ අවසාන එකක වලට ගියේ නැතොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රශ්න 4 කරන්න බෑ. අතරම අවසාන එකක වල ප්‍රශ්න සෑහෙන පහසු මට්ටමක තුර ඒක. අතර ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්න මේ ප්‍රශ්න. ඒ වගේ දැන්වලදී අර අපිට අර ප්‍රශ්න 8ම ඒ කියන්නේ පිළිබඳව කියන්නේ සියලු ඒකක පිළිබඳව දැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. නැත්නම් අනිවාර්යයෙන්ම ගිය අවුරුද්දේ ළමයි ගොඩක් අමාරු වෙනවා. ඔය ගණන් දෙකම බුල් ඒකක වල ප්‍රශ්න අමාරු වීම නිසා දෝලන තරංග ගාන විතරයි යම්කිසි මට්ටමකින් කරගන්න පුළුවන් මට්ටමේ තිබුණේ. හොඳයි. පදාර්ථ ගණන් දැන් කිව්වා විකිරණ ගණනත් කිව්වා. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේ පදාර්ථ සහ විකිරණ අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. කියන්නේ මේක වෙන් කරන්න බෑ. පදාර්ථ වලට පුළුවන් විකිරණ නිකුත් කරන්නත් පුළුවන්. අපි උදාහරණයක් විදිහට අපි දැක්කොත් එහෙම යකඩ බෝලයක් අපි අවුවේ ගිහින් තිබ්බොත් එහෙම රත් වෙනවා. රත් වෙනවා. ඉතින් අවුවේ ගිහින් තිබ්බාගෙන සූර්යාගේ දෙන විකිරණ මේ වස්තුවට වැටීම නිසා වස්තුව රත් වෙනවා. කියන්නේ වස්තුවට විකිරණ අවශෝෂණය කරන්න පුළුවන්. ඉතින් රත් වෙන්නේ ඒකයි. මොකද සූර්යාගේ දෙන එන තාපයේ පුතේ වෙනත් ක්‍රමයකට එන්න බෑ. වෙනත් ක්‍රමයකට එන්න බෑ. මොකද රික්තයක් කරා එන්නේ. ඒතර විද්‍යුත් චුම්බක තරංග විදියට තමයි එන්නේ. ඒ තාප විකිරණ අපි පොදුවේ හඳුන්වන්නේ අදෝරක්ත විකිරණ කියලා. ඒතර මේ වස්තුව රත් වෙනවා කියන එක අදහස් කරන්නේ මේ වස්තුවට පුළුවන් විකිරණ අවශෝෂණය කරන්න. හරි. ඒ වගේම ඔයගොල්ලෝ යකඩ බෝලයක් අරගෙන ලිපට දාලා එළියට අරගෙන බැලුවොත් ඒක ළඟටවත් අපිට යන්න හම්බ වෙන්නේ නැහැ. ළඟට යනකොට විශාල රස්නියක් දැනෙනවා. මේක ළඟට යනකොට අපිට රස්නියක් දැනෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි මේක ළඟට යනකොට රස්නියක් දැනෙනවා කියන්නේ මේ වස්තුවෙන් අපි වෙත තාපය වෙනවා. නමුත් තාපයේ තිරස් අතර එන්න ක්‍රමයක් නැහැ පුතේ. වායුගෝලයේ විකිරණය හැරෙන්න මේ වගේ දිශාවලට තාපය එන්න බෑ. මේ වගේ දිශාවලට තාපය යන්න බෑ වෙනත් ක්‍රමයකට. ඒ නිසා විකිරණයෙන් තමයි අපිට තාපය ලැබෙන්නේ. ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් අපිට පැහැදිලි වෙනවා රත් වෙච්ච වස්තුවක් විකිරණ මුක්ත කරනවා. ඒතර වස්තුවක් කිව්වම දෙකම පදාර්ථ. දෙකම පදාර්ථ. වස්තුව
ඝන ද්‍රව්‍යයක් පදාර්ථයක්. එහෙනම් පදාර්ථයකට පුළුවන් විකිරණ අවශෝෂණය කරන්න පුළුවන්. ඒ වගේම පදාර්ථයකට පුළුවන් විකිරණ පිට කරන්න. ඒතර ඒ කියන්නේ මේ පදාර්ථ සහ විකිරණ කිව්වහම මේ දෙන්න අතර හරි ලොකු අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. පදාර්ථ වලට පුළුවන් විකිරණ අවශෝෂණය කරන්න පුළුවන්, විකිරණ පිට කරන්න පුළුවන්. ඒක නිසා මේ පදාර්ථය විකිරණ අතර හරි ළඟ සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර අන්න ඒක තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. ඔයගොල්ලෝ කොච්චර මේකේ මුල් කොටස යටතේ අපි ගත්තොත් සියලුම ගණන් වල එක්ක මේ අවස්ථාවට ඥාන දීලා තියෙන්නේ, එක්ක නැත්තම් මේ අවස්ථාවට දීලා තියෙන්නේ. ඒ කියන්නේ පදාර්ථයක් එක්ක විකිරණ අවශෝෂණය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක්, එහෙම නැත්තම් පදාර්ථය විකිරණ මුක්ත කිරීම නැත්නම් පිට කිරීම සම්බන්ධ ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පදාර්ථ සහ විකිරණ අතර තියෙන මේ අන්‍යෝන්‍ය සම්බන්ධය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මේකකේ හැදෑරීම සිද්ධ කරනකොට. මේ හදාරනකොට අපිට ඉතාම වැදගත් වෙන්නේ පදාර්ථ සහ විකිරණ අතර තියෙන මෙන්න මේ අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒ කියන්නේ පදාර්ථ වලට විකිරණ අවශෝෂණය කරන්න පුළුවන් අවශ්‍ය නම් අධික උෂ්ණත්වයකට රත් වුණාම පරිසරයට වඩා වැඩි උෂ්ණත්වයකට රත් වුණොත් පරිසරයට විකිරණ පිට කරන්න පුළුවන්. පරිසරයේ උෂ්ණත්වයට අඩුවෙන් තියෙන වස්තුවක් ඒකට විකිරණ අවශෝෂණය කරන්න පුළුවන්. ඒතර ඔන්න පොදු කාරණා දෙක තමයි මෙතන තියෙන්නේ. එතකොට අන්න ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් තමයි මේකකේදී අපි කතා කරන්නේ. එහෙමනම් අපි බලමු මේ පිළිබඳව තවදුරටත් සොයා බලන්න. එතකොට අපිට ඉතා වැදගත් වෙනවා මේ වන විට සොයාගෙන තියෙන විකිරණ නැත්නම් විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව හැදෑරීම. දැන් ලෝකෙ පුතේ ඉතිහාසයත් එක්ක මේ විවිධ තරංග ආයාමයන්ගේ අදාළ විද්‍යුත් චුම්බක පිළිබඳ තරංග පිළිබඳව අධ්‍යයනයක් කරනවා. එතනදී මුල්ම යුගයේ ගත්තොත් අපි ඉතිහාසගතව ගත්තා මුල් යුගයේදී සූර්යය ගැන තමයි අපි විශේෂයෙන් අවධානය යොමු කළේ. ඒතොර එහෙම කාලයක් ගත වෙනකොට සූර්යයාගේ ඉඳලා අපිට විද්‍යුත් චුම්බක තරංග කීපයක් කියලා කියන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග කොහොම පොදුවේ ගත්තාම එකම විදිය තමයි තියෙන්නේ. නමුත් ඒ වුණාට අර විද්‍යුත් චුම්බක තරංග වල තියෙන විශේෂත්වය තමයි අර යාන්ත්‍රික තරංග වගේ නෙවෙයි. යාන්ත්‍රික තරංග ගත්තා අපිට ධ්වනි තරංග වගේ ගත්තාම සංඛ්‍යාතයේ හර්ට්ස් 20 ඉඳලා සංඛ්‍යාතයේ හර්ට්ස් 20000 දක්වාම අපිට ඇහෙනවා. ඒ සියලුම ධ්වනි තරංග ගත්තාම එච්චර ලොකු පරාසයක් තිබුණත් අපිට කනට ඇහෙන ශ්‍රව්‍ය පරාසය ඒ 20 හර්ට්ස් තරංගයේ තියෙන ලක්ෂණම තමයි ගොඩක් විට 20000ටත් තියෙන්නේ. මොකද පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක ඔයගොල්ලෝ ධ්වනි පාඩම ඉගෙන ගන්න ඇති. නමුත් පොදුවේ ගත්තාම තරංග විශාල ලෙස වෙනස්කම් නැහැ. නමුත් විද්‍යුත් චුම්බක තරංග ඊට වඩා වෙනසක් තියෙනවා. මේ විද්‍යුත් චුම්බක තරංග වල තරංග ආයාමයේ වෙනස් වෙනකොට අපි හිතමු තරංග ආයාමයේ ඔකට ගොඩක් දුරට ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වල අධ්‍යයනය කරලා තියෙන මට හිතෙන විදිහට මේ පැත්තට යනකොට සංඛ්‍යාතය වැඩි වෙන විදිහට. ඒතර තරංග ආයාම වැඩි වෙන්නේ මේ පැත්ත. අන්න ඒ විදිහට අපි මේ වෙනකොට සොයාගත්තු විකිරණ මේ රේඛාවක සලකුණු කරන්න අපි උත්සාහ කරන අපේ ලේසියට. ඒතර මුල්ම යුගයේ මම වාටිකෝ සූර්යයා ගැන තමයි කතා කළේ. සූර්යාගේ තියෙනවා කොටස් තුනක්. විකිරණ. ඒ කියන්නේ සූර්යාගේ දෙන විද්‍යුත් චුම්බක තරංග ඒගොල්ලන්ගේ ලක්ෂණ අණුව තරංග ආයාමයේ අණුව අපි වර්ග කරොත් අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. ඒ කොටස් තුනෙන් තරංග ආයාමයේ අඩුම ශක්තිමත් භාවයෙන් වැඩිම විකිරණ අපි හඳුන්වන්නේ පාරජම්බුල කියලා. සාමාන්‍ය අපි ඒකට කියන්නේ UV කියලා. අල්ට්‍රා වයලට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ UV කියලා. සාමාන්‍ය මෙයාගේ මේ අන්තිම කෙලවර තරංගායමේ වැඩිම පැත්ත සාමාන්‍යයෙන් ඇස්ට්‍රෝම් වලින් ගත්තොත් 3600ක් විතර වැඩි පැත්ත. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේක පුතේ දැන් 4000 කියලා තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. නැනෝමීටර්ස් වලින් ගත්තොත් මේක 400යි. අන්නේ ප්‍රමාණය තමයි අපිට විකිරණ වලින් සූර්යාගතයෙන් පැමිණෙන විකිරණ වලින් මේ UV කියන එකේ අන්තිම සීමාව. ඊට වඩා තරංගායාමයේ අඩු ඒවා තියෙනවා. මේ මෙතන තමයි අපිට සීමා මතක තියාගන්න ඕන තැන 400 නැනෝමීටර්ස් නැත්නම්
360කවත් කමක් නැහැ පුතේ. ප්‍රශ්නය 360 නියම ගන්න උතර. ලේසියට දැන් ගොඩක් තැන් වල 400 කියලා ගන්නවා. හොඳයි. එහෙමනම් එතන සිට අපිට මේ වගේ තවත් විකිරණ ප්‍රමාණයක් එනවා. ඒ විකිරණ ප්‍රමාණය අවසන් වෙන්නේ ඇන්ස්ට්‍රෝම් 7600 පුතේ. නැත්තම් 760යි නැනෝමීටර්ස්. නමුත් මේකත් මේ නැනෝමීටර්ස් ගන්න දැන් අද වෙනකොට ගොඩක් දුරට 700 කියලා උතන් වල පාවිච්චි වෙනවා. ඔව් නියම ගන්න 700 400 කියන්නේ නේද? මතක තියාගන්න ලේසියට ගොඩක් විට. නමුත් හරිම සීමා දෙක ඊට වඩා වෙනස්. පොඩි වෙනසක් තියෙනවා. ඒතර මෙන්න මේ ප්‍රදේශය තමයි අපිට ඇත්තටම අපේ ඇහැට වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රදේශයට කියනවා දුෂ්‍ය තරංග කියලා. ඒ කියන්නේ ඇහැට වර්ණ විදියට පේන එක දුෂ්‍ය. දුෂ්‍ය තරංග කියලා කියනවා. ඒතර 3600යි 8604. ඒකනොත් මේක වර්ණ වලට වෙන් කර ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලත් ඇති සමහර විට මේකේ වැඩිම තරංග ආයාමේ පේන්නේ මම අඳපු පාටම තමයි රතු පාටට පේන්නේ. වැඩි මේක රතු පාටට පේන්නේ. ඒක වෙනම වාට පස්සේ කියන්න රතු පාටට පේන්නේ මේ රතු පාට. අන්තිම එක පේන්නේ නිල් පාටට. නිල් පාට ජම්බුල වගේ පාට. නිල් ඉන්ඩිගෝ ජම්බුල කියන්නේ දම් පාට වගේ. නමුත් මම නිකන් මතක තියාගන්න ලේසියට මම නිල් පාට වගේ ලකුණු ගන්න. ඒතකොට ඔය දම් පාට වගේ එක තමයි අපිට අවසානයේ තියෙන්නේ. කියන්නේ ඒක තමයි අපිට පේන පරාසය. ඒ දෙක අතර රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, ජම්බුල විදියට අපිට මේ ටික ඇහැට සංවේදනය වෙනවා. ඒ කියන්නේ අපිට 7600 අසලේ වැවුවොත් ඇහැට පේන්නේ රතු පාට. 3600 අසලේ වැවුවොත් අපිට පේන්නේ දම් පාටට. ඒතර මේ දෙක අතර හරි මැද්දේ වැවුවොත් ඔයාලට පේන්නේ සාමාන්‍ය කහ පාටට වගේ. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ ජම්බුල මේ පාටවල ටික ඔයගොල්ලෝ මම දන්නේ මතක තියන් ඇති. ඒතකොට විශේෂයෙන් මේ මැද හරිය තියෙන කහ පාට. ඒතර මෙන්න මේ විදිහට තමයි මේ පරාසය අපිට ඇහැට දිස් වෙන්නේ. ඒක තමයි අපි දුෂ්‍ය තරංග පරාසය කියලා කියන්නේ. එතකොට ඊට මෙහා පැත්තේ තියෙන ටික අපි හඳුන්වන්නේ පුතේ තාප විකිරණ කියලා. තාප විකිරණ කියලා. ඒතකොට තාප විකිරණ අපි සාමාන්‍යයෙන් කියන්නේ තාප කියලාත් කියනවා. ඔකට අදෝ රක්ත කියලාත් කියනවා. අදෝ රක්ත කියලාත් කියනවා. එතකොට මේකේ අවසන් සීමාව තමයි මේ තියෙන්නේ. අතන අඩු මේක එතෙන් සිට එහාට තියෙන ඒ ප්‍රාරාසය වලට මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? අපිට මෙන්න මේ එන්ඩ් එකයි මේ පැත්තේ තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඒතකොට පාරජම්බුල ඉවර වෙන්නේ මොන තරංග ආයාමෙන්ද 400. තාප විකිරණ පටන් ගන්න 700 නැත්නම් 760 නැනෝමීටර්ස් ඇස්ට්‍රෝම් නම් 7600. ඒතකොට ඔන්න ඔය පරාස තුන අපිට මේක අපි කියන්නේ IR කියලා ඉන්ෆ්‍රාරෙඩ් කියලා IR කියලා. ඒතකොට මෙන්න මේ පරාස තුන තමයි ඉස්සර කාලේ මිනිස්සු හඳුනගෙන තිබුණේ. මේක හඳුනාගත්තේ පුතේ 1800 ගණන් වලදී. හරි. මම අර කිව්ව මුල්ම යුගයේදී. මේ තුන පිළිබඳව අධ්‍යයනයන් කරලා තිබුණා විද්‍යාඥයෝ. ඒ නිසා යම් යම් වැටහීම් ඒගොල්ලගේ තිබුණා. ඒතර ওই විදිහට අපිට මෙන්න මේ පරාස තුන විශේෂයෙන් වැදගත් වෙනවා. මේ පරාස තුන ඉස්සර කාලේ අපි දැනගෙන හිටියේවා. නමුත් පසු කාලීනව 1900 ගණන් වෙනකොට තව දේවල් මිනිස්සුන්ට හොයාගන්න පුළුවන් වෙනවා. මේකේ ගොඩක් දුර මේගොල්ලෝ ගියේ ඉස්සල්ලාම ගියේ මේ පැත්තේ අර පැත්තේ කතර ආයාමේ අඩු වෙන පැත්තට ගියා. යනකොට ඒගොල්ලන්ට හම්බ වුණා එක්ස් කිරණ කියලා જાතිය. එක්ස් කිරණ කියලා જાතිය. මේකේ තියෙන එක්ස් කිරණ කියලා. ඒක ඇස්ට්‍රෝම් ගත්තොත් ඒක තමයි ඇස්ට්‍රෝම් 10 වගේ 10 එක වගේ අතර අන්නේ වගේ ඇස්ට්‍රෝම් පරාසයක් අතර තියෙන්නේ. ඒතර ඒ කියන්නේ පස්සේ පුතේ ඒවා ගැන අපිට වෙනම එක්ස්ක්‍රීන් ගැන කදාරන කොට ඒ ගැන හරියට කතා කරන්න පුළුවන්. දැනට අපි හිතමු අඩු තරංගායාම ගණයට අයිති වෙනවා. ඊට පස්සේ තවත් එහාට යනකොට පුතේ තව එකක් තියෙන එක කියන්නේ ගැමා විකිරණ කියලා. ඒක ඒ පැත්තෙන් ඉවරයි. හරි. අයි මේ පැත්තට යනකොට ඊට පසු කාලීනව දැන් මේ එක්ස් කිරණ ඇත්තටම රොන්ජන් විසින් සොයාගත්ත ටිකක් පෙර කාලේ නමුත් ගැමා විකිරණ නම් ඊට වඩා අලුත් සෑහෙන අලුත්කමක් තියෙන. දැන් ගැමා විකිරණ ඇත්තට ප්‍රයෝජන ගන්න පටන් ගත්තේ 1900 ගණන් වලදී 1930 ගණන් වලදී විතර.
යම් කිසි ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරලා නමුත් ඇත්තටම ඊට වඩා ටිකක් ඉස්සරහ හොයාගත්තා 1900 ගණන් වලට ආйти එක්ස් කිරණ ඊට වඩා ටිකක් පරණයි ඊට පස්සේ මේ පැත්තට යනකොට මෙහෙට යනකොට අපිට ඒ වගේම අනිත් පැත්තටත් අපිට යන්න පුළුවන් මේ අනිත් පැත්තට යනකොට අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම දෙයක් තව ඉස්සරහට යනකොට අපිට ඉතාමත්ම මේ යුගයේදී වැදගත් වෙන විකිරණ සමූහය. මොකද මේ යුගයේදී ඉතාමත්ම අපිට වැදගත් වෙන විකිරණ සමූහය තමයි අද අපිට හම්බ වෙන්නේ. මේ යුගයේදී තම වැදගත් වෙන ටික තමයි මෙන්න මේ ටික. මේ යුගයට එනකොට රේඩියෝ තරංග, රූපවාහිනී තරංග, සෙලියුලර් ෆෝන් තරංග ඒ ඔක්කොම මෙන්න මේ පරාසයට ඇතුළත් වෙනවා. ඒ පොදුවේ ගත්තොත් රේඩියෝ ඊට පස්සේ තියෙනවා අපිට රූපවාහිනී, cellular phone, cellular phones ඒ ආදි වශයෙන් අපිට කියන්නේ අපි ගමුක දුරකථන ජංගම දුරකථන ආදි වශයෙන් ටික අයිති වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයට. ඔන්න ඒ ලෝකෙ පුතේ මේ වෙනකොට විද්‍යුත් චුම්බක තරංග එයාගේ තරංග ආයාමයේ අණුව දක්වන ගුණවල ඇතැම් වෙනස් වීම් උපයෝගී කරගෙන බෙදලා තියෙනවා. දැන් මේක ඇත්තටම ගත්තොත් එහෙම තවදුරටත් මම කතා කරොත් මේ මම ඔයාලට කිව්වා ඉස්සලා යාන්ත්‍රික තරංග ධ්වනි තරංග වගේ ගත්තාම හෙඩ්ස් 20 ගත්තත් 20000 ගත්තත් කනට ඇහෙන්නේ නැති ඒවා ගත්තත් 20000ට වඩා වැඩි ඒවා ගත්තත් අපිට පොදුවේ ගත්තාම එකම වගේ ಗುಣ පෙන්නන. නමුත් විද්‍යුත් චුම්බක තරංග එහෙම නෙවෙයි. මේක අපි ගත්තොත් මෙතන එහා පැත්තට කෙනෙක්ගේ ජීවිතේ මරණය පවාපත් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේකටත් මරණයපත් වෙන්න පුළුවන් එක්ස් කිරණ වල අධික ශක්තිය තියෙන එක්ස් කිරණ වල තරංගායාමයේ අඩු හරියේවා අපිට තාමත්ම ශක්තිමත්. නමුත් ගැමා විකිරණ වලින් නම් අපිට ප්‍රතිකාර කරන්නව තියෙනවා. නමුත් ඒවට කෙලින්ම කෙනෙක්ගේ ශරීරගත වුණොත් මිය යෑමට යම් හැකියාවක් තියෙන නිසා මේ ගැමා විකිරණ කියන එකත් අතිශයින් ශක්තිමත්. ඒ නිසා මේට යනකොට මේ විකිරණ වල ශක්තිමත්භාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ශක්තිමත්භාවය වැඩි වෙනවා. තරංගායම අඩු වෙන්න සංඛ්‍යාත වැඩි වෙන්න ශක්තිමත්භාවය වැඩි වෙනවා. ඒ වගේම අනිත් පැත්තට යන්නේ ශක්තිමත්භාවය අඩු වෙනවා. අතරම තාප විකිරණ වලින් අපිට හානියක් ඇත්තටම සිද්ධ කරන්න අමාරුයි. එතනින් එහාට දුෂ්ට තරංග වර්ණාවලිය වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ UV ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම ඔයාලට percentages වලින් අපිට අතර වැදගත් වෙන්නේ පුතේ මේ සූර්යයා පිළිබඳ. ඉතින් ඔකට විභාගෙදී පාව දැන්ට අහලා තිනවා සූර්යයාගෙන් නිකුත් කරන විකිරණ අයත් වෙන ප්‍රධාන පරාස තුන. සූර්යයා. මම යටිලිවත් සූර්යයා කියලා මම ලියනවා. ඒ සූර්යයාට තමයි මේ ටික අදාළ වෙන්නේ. මෙන්න මෙතනට. හැබැයි මේකේ percentages වශයෙන් ගත්තාම පුතේ මේ UV කියන එකෙන් අපිට වාසනාවකට වගේ 8% විතර තමයි පෘථිවියට ලැබෙන්නේ. සූර්යයාගෙන් එන කිරණ ආවට පෘථිවියට ලැබෙන්නේ පොඩ්ඩයි. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි ඕසෝන් ස්තරයේ විසින් මේ UV වල සෑහෙන පෘථිවියට පැමිණීම වළක්වන. අද වෙනකොට මේක 7%ක් විතර ඇති පුතේ මම අත පහ වගේ ඇති. හතරත් අඩු ඇති. මොකද අලුත්ම සංඛ්‍යා ලේඛන වලට අනුව නමුත් අපිට උගන්වන්න තියෙන සංඛ්‍යා ලේඛන 8%ක් වුණාම ඇති. මොකද අපිට මේ වෙනකොට ඇවිල්ලා තියෙන එක මොකද මේ ගිය අවුරුදු වෙනකම් තිබුණේ ඒක. නමුත් මේ අවුරුද්දේදී ඔය දන්නවා ඕසෝන් ස්තරයේ පිළිසකර වීමක් මේ කොරෝනා වෛරසය සිදුවෙච්ච කාලය තුල සිද්ධ වෙලා තියෙනවා. හරි. ලෝක වාසනාවක් වෙන්න පුළුවන්. ඒ කොරෝනා වෛරසය සිදුවෙච්ච තිබුණ කාලය තුල ඒ කියන්නේ අද වෙනකොට මේ ඕසෝන් වල තිබුණ ඕසෝන් ස්තරයේ තිබුණ සිදුර සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය වෙලා වැහිලා කියලා තමයි අද වෙනකොට ලෝකේ කියන්නේ. ගිය සතිය වෙනකොට ඒක යම්කිසි ප්‍රචාරයක් ලැබුණා අපිට. හරිද? ඒ ආයතන වලින් කතා කරලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙන ඉතින් අපි ඉතින් භෞතික විද්‍යාව සාධාරණ උද්විකාය විදියට අපිට මේ අප්ඩේට්ස් එනවා. ඒක නිසා දැන් වෙහිලා තියෙනවා. ඒතර ඒක මේක ටිකක් අඩු ඇති. හරි නමුත් කොහමද විශේෂ රටයි කියමු. හරි. අන්න තව දෙන්නෙක් ඉන්නවනේ. දුෂ්‍ය. මේ දුෂ්‍යක මං දුෂ්‍ය කියලාම ගන්න. දුෂ්‍ය කියන එක්කෙනාගේ 47ක් විතර එනවා. හරි 47. ඉතුරු ටිකෙන් සෑහෙන percentage ඉතුරු එකෙන් සෑහෙන percentage එකක් මෙන්න මේකෙන් අපිට එනවා මේ තාප විකිරණ වලින් සෑහෙන ප්‍රමාණයක් එනවා. තාප නැත්තම් IR වලින් 43ක් විතර. ඒකයි මේ මම ලියලා තියෙන මෙතන සරල රේඛාවක තැන් වල විකිරණ වර්ග වල නම් ඒතර මේක හරි ජනප්‍රිය වුණා. මොකද හේතුව නිකන් වගුවක ලියනවට වඩා මේ සරල රේඛාවක මේක ලිව්වට පස්සේ මේක ඕන කෙනෙකුට බැලුව බෑම පේනවා. බැලුව ගමන් පේනවා අර කෙලවරේ ගමා තියෙන්නේ. මේ කෙලවරේ රේඩියෝ තරංග තියෙන්නේ. මැද්ද තරංග කොටස් තුනක් තියෙනවා. ඊට පස්සේ අර එක්ස් කිරණ කියලා එක්කෙනෙකුත් අතර ඉන්නවා.
තවත් පොඩි පොඩි අය ඉන්නවා පොතේ මේක ඇත්තටම ගත්තාම පොඩි පොඩි වැදගත් වෙන්නේ නැහැ. මේ පොඩි පොඩි තරංග ප්‍රමාණය සූක්ෂම තරංග කියලා කියනවා. ඊ ආදි වශයෙන් මෙච්චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රධාන ටික මම යඳලා තියෙන්නේ. ඒතර මේ ටික මෙහෙම සරල රේඛාවක ලියුවාම ඒක පාඩම් කරගන්න නැත්නම් ඒක බලන කෙනෙකුට අධ්‍යයනය කිරීමේ පහසුවක් ඇති වෙනවා. ඒ නිසා පසු කාලීනව මෙන්න මේ සරල රේඛාවක මම ලියපු මේ සටහනට නමක් වැටුණා. ඒ නම තමයි අපි කියනවා ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අපි electromagnetic spectrum කියලා. ඒක සිංහල වචන තමයි විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය. විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක මම කෙටියෙන් යන්න පුතේ චුම්බක තරංග වර්ණාවලිය ස්පෙක්ට්‍රම් කියන වර්ණාවලිය විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා ඔය රේඛාවක අපි ලියපු ඔය සටහන පසු කාලිනව ජනප්‍රිය වුණා. ඒ නිසා ඔන්නෝක අපි විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා පුතේ අද හඳුන්වනවා අද වෙනකොට. ඒතර සූර්යාගේ කතාව කිව්වොත් ඔයාලට මතකයි දැන් සූර්යාගෙන් 3 දෙනෙක් එනවා මේ විදිහට මම අපි ප්‍රසන්ටේජස් නම් එච්චර මොකක්ද වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒ මම තියාගත්තත් කමක් නැහැ. නමුත් මම ඔයාලට ලිව්වා. මොකද ඒතර ඔයාලට යම් කිසි වැටහීමක් තියෙනවා. වැඩිම දෘශ්‍ය තරංග තමයි එන්නේ සූර්යාගේ දෘශ්‍ය තරංග. තාප විකිරණ එනවා. අර UV එනවා. ඒතර මේ තවදුරටත් මම පොඩි හැඳින්වීමක් කරොත් ඔයාලට මේක මොකද මේ විශේෂ කොටස අපිට පුළුවන් තරම් කියන්නේ ඕගොල්ලන්ගේ දැනුමට හරියන්න උගන්වන්න කියලා. කියන්නේ ඔයාලට මේක ඉතා වැදගත් නිසා. හරි. දැන් මේ විද්‍යුත් චුම්බක තරංග කියන කොටසේ මේ UV කියන ටික අපිට පෘථිවියෙන් එන අපිට ලැබෙන මේ UV ටික අපිට ඇත්තටම මේ සූර්යයා කියන අපිට ඒ තරම් හොඳ තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ ගොඩක් අයගේ මේ ඇස්හරහා මේ UV විකිරණ යාම සඳහා ඇසේ සුද මතුවීම කියන ප්‍රශ්න එන ගොඩක් වෙලා අවුින්න ඇයට. ඊට වඩා අපිට තවත් මේ ප්‍රසන්ටේජ් වැඩි වුණොත් හැමේ පිළිකා පව හැදෙන්න පුළුවන් කියලා තමයි ලෝක විද්‍යාඥයෝ කියන්නේ. නමුත් එවැනි තත්ත්වයක් අපිට එච්චර දුරට නැහැ. නමුත් සමහර රටවල් වල වෙරළේ ඉන්න ඒ කියන්නේ අවුවේ වෙරළට ගිහලා ඉන්න අහිතකර තත්ත්වයක් තියෙනවා. සමහර රටවල් වල වෙරළ නමුත් අපේ රටේ වෙරළේ තත්ත්වෙ නැති නිසා තමයි පුතේ ගොඩක් විදේශිකයෝ ඇවිල්ලා අපේ වෙරළට වෙලා අවුවේ ඉන්නේ. මොකද අපේ ඒ එවැනි තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ මේ UV වලින්. නමුත් UV වලින් ප්‍රශ්නයක් අපේ ඇස් වලට ඇති වෙනවා. ඒ වගේම ඇස් වලට විඩාවක් එනවා අවුවේ යනකොට මේ UV විකිරණ නිසා. ඒ නිසා අපිට පුළුවන් එකෙන් ප්‍රොටෙක්ට් වෙන්න නැත්නම් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ සඳහා අපි මිලදී ගන්න ඕන. අපි මිලදී ගන්න සන්ග්ලාස් එකේ නැත්නම් අවු කණ්ණාඩි අපි බලන්න ඕන මේ UV කට් කරන්න පුළුවන් මට්ටමක් තියනවාද කියලා. හරි. ඒතර එවැනි සන්ග්ලාසස් තියෙනවා මිලියන් ටිකක් වැඩි. ඒක අපිට මිලදී ගන්නකොට ඒකේ print කරලාම තියෙනවා නැත්නම් වෙනද පොලෙන් අපිට අහන්න පුළුවන් ඒ අදාළ කණ්ණාඩි මිලදී ගන්න ආයතනේ මේ UV කට් එක ගත්තනම් අපිට මේ UV විකිරණ අපිට කට් කර ගන්න පුළුවන්. ඒතර අවු යනකොට අපිට විශාල වාසියක් ලැබෙනවා. හොඳයි. එහෙමනම් අපි මේ UV කට් එක ගැන කතා කළා. ඒක අපිට වැදගත් වෙන්නේ අවු යන කෙනෙකුට. ඒක අපිට අවු කණ්ණාඩියකින් අපිට නැති කර ගන්න පුළුවන්. පොදුවේ සලකනකොට අපිට මේ ගුණ හඳුන්වන්න පුළුවන්. එකක් තමයි මේ තරංග ආයාමය අඩු වේවන්න අර පැත්තේ තියෙනවා ශක්තියෙන් වැඩි. අපි ලියමු තරංග ආයාමයේ අඩු වන විට කමාක් දාලා ලියන එනම් සංඛ්‍යාතේ වැඩි වෙන විට ශක්තිය වැඩි වේ. ඒ වගේම තව ගුණයක් මම වාට කියන මේක දැනට නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් පස්සට වැදගත් වෙනවා. මේ වාතය හෝ රික්තය ගත්තාම වාතය හෝ රික්තයේදී මේ සෑම විකිරණයකම වේගය එක සමාන තත්වයක වගේ තමයි තියෙන්නේ. කියන්නේ වෙනසක් නැහැ කියලා අපි ගන්න. වාතය හෝ රික්තයේදී. නමුත් වෙනත් මාධ්‍යයකට ගමන් කරනකොට මේ එක එක්කෙනාට විවිධ වේග පවතිනවා. හරි. විවිධ වේග පවතිනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ආලෝකයේ වර්තනය වගේ දේවල් කතා කරනකොට අපි කතා කරන්නේ ඒකයි. මොකද විවිධ මාධ්‍ය වලට යනකොට වෙනත් මාධ්‍ය වලදී එක එක වේග තියෙන. දැන් මේ තරංග ආයාම යන වේග වෙනස් වෙනවා. මම කියන්නේ වැඩි ලොකු විස්තරයක් පොතේ මෙතන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ අපි දෘශ්‍ය වර්ණාවලිය ගත්තත් රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ ජම්බුල කියන මේ ප්‍රදේශ මේ රතු පාට
තැඹිලි පාට, කහ පාට ගත්තා මේගොල්ලෝ ටික ගත්තත් වෙනත් මාධ්‍යයකදී විවිධ වේග පෙන්වන්නේ. දැන් වීදුරු වලදී රතු පාට පෙන්වන වේග නෙවෙයි නිල් පාට පෙන්වන. ඒතර ඒ දෙක අතරත් වේග වෙනසක් තියෙනවා කියන්නේ මේ අර කෙලවරයි මේ කෙලවරයි අතර ගත්තොත් ඔයාලට පේනවා පැහැදිලිව විශාල වේග වෙනසක් වෙනත් මාධ්‍යයක තියෙනවා. හැබැයි ඒක වාතයට අදාළව සලකනකොට නැති තත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඇත්තටම තාසුළු වෙනසක් තියෙනවා. නමුත් අපි ඒක දැකලා තමයි ගන්නෙ. ඒ වාතයේදී එකම ප්‍රවේගයක් තමයි මේ කෙලවරින්ද අර කෙලවරට යනකම්ම තියෙන්නේ. හරි. වාතයේදී වෙනසක් නැහැ. වාතය හෝ රික්තය කියලා අපි කියන්නේ රික්තයයි වාතය දෙකම එක විදිහට සලකන්නේ. වාතය හෝ රික්තයේදී වෙනස් වීමක් නැහැ. නමුත් වෙනත් මාධ්‍යයකට යනකොට වෙනස් වෙනවා. ඒකත් අපි පොඩ්ඩක් සඳහන් කරොත් හොඳයි කියලා හිතනවා මට. ඒක නිසා අපි ලියමු. වාතය හෝ රික්තයේදී මෙම සියලුම විද්‍යුත් චුම්බක තරංග පොදුවේ එකම වේගයක් පෙන්눔 කරයි. එකම වේගයක් පෙන්눔 කරයි. වේගයක් පෙන්눔 කරයි. එකම වේගයක් පෙන්눔 කරයි. නමුත් වෙනත් මාධ්‍යයකදී මාධ්‍යයකදී එක් එක් තරංග ආයාමයට අනුරූප වේගයේ වෙනසක් සිදුවේ. එක් එක් තරංග ආයාමයට අදාළ වේගයේ වෙනසක් සිදුවේ. සාමාන්‍යයෙන් මෙතනදී පොඩි දල වශයෙන් ඔයාලට කිව්වොත් යන්තම් මතකේ තියාගත්ත කවක් නැහැ. නැත්නම් ප්‍රශ්නයක් නැහැ මම ඒකට වැඩි විස්තරයක් විදිහට කියන්නේ. මේක මේ මෙහෙම යනකොට මේ පැත්තට තරංග ආයාමයත් එක්ක පොතේ වේගي අඩුවීමක් පෙන්වම් කරනවා. විතර වේගي වැඩිවීමක් පෙන්වම් කරනවා. වේගي වැඩි වෙනවා. මෙතන ලැම්ඩාත් එක්ක වේගي වැඩිවීමක් පෙන්වම් කරන නිසා රතු පාට වර්තනය වෙන කෝණට වඩා පොතේ වැඩිපුර නිල් පාට වර්තනය වෙන ඔයගොල්ලෝ මම දැකලා ඇති. මම දැන් මෙන්න මෙහෙම සිද්ධියක් මම ඔයාලට මම කියන්නේ යන්නේ. මේ සිද්ධිය ඔයාලා දැකලා ඇති, අත්දැකීම ඇති ඔයගොල්ලන්ට. දැන් මෙහෙම ප්‍රිස්මයක් කරහා යවුවාම ආලෝක කිරණ මෙහෙම යවුවාම මේ රතු පාට එක වර්තනය වෙන රතු පාටි මඳින්න රතු එක වර්තනය වෙන විදිය ගත්තාම මෙන්න මෙහෙම වර්තනය වෙලා ඔහොම එළියට යනවා. මෙතන අපි මෙහෙම ටිකක් එළියට ගම්ම. ලීසි. ගම්කතර ඔහොම ආවා මේ දින සියලු වර්ණ සාමාන්‍ය සුදු ආලෝකය වුවොත් මේ දින වර්තනය වෙනවා. රතු පාට තමයි මේ උඩට එන්නේ. මෙතන රතු පාට. හරි. ඔය රතු පාටට වඩා යටට තමයි අනිත් ඔක්කොම ටික යන්නේ. ඕන පාට. රතු තැඹිලි කහ කොළ නිල්. රතු තැඹිලි කහ කොළ නිල්. කොළ පාට මං අඳා. පාට ඔක්කොම නැහැ. පොඩි මං කොළ පාට ඇඳොත් ඒක මිටට වැට යටට ඔන්න ඔහොම යන්නේ. රතු තැඹිලි කහ කොළ නිල් ගත්තොත් මේ නිල්ෙන් තවත් යට. ඒතර මේ දෙන්න කොල්ලගේ වර්තනාංක වැඩිවීමක් පුතේ මෙතන තියෙනවා. මේ වර්තනේ වැඩි වෙනවා. මේ වර්තනාංක වැඩි වෙන්නේ වර්තනාංක කියන්නේ වාතයේදී ආලෝකයේ ප්‍රවේගය. වර්තනාංක කියලා කියන්නේ මොකද හැමතිස්සෙම මතක ඇති යෝගාන්ට කියලා මට හිතෙනවා. වර්තනාංක කියන්නේ වාතයේදී ආලෝකයේ ප්‍රවේගය. බෙදීම අදාළ මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය. ඒතර අදාළ මාධ්‍යයේදී මේක එක්කෙනා අදාළ මාධ්‍යයේදී මම පිට පේන්නේ පාට මම දැන් අදාළ මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය. ඔන්නෝමලියන්නේ. ඒතකොට මේක රතු පාට දෙන වේගය දැන් වාතයේදී ආලෝකය ගත්තාම මේ ඔක්කොගෙම වේගය සමානයිනේ වාතයේදී. ඒත් වාතයේදී ඔක්කොගෙම වේගය සමානයි. සීකල ගමු. ඒතර මේ එක එක්කෙනාගේ වේගය එතකොට වෙනස් වෙලා තියෙනවා මේ මාධ්‍යයට ගියාට පස්සේ. දැන් රතු වලට තිබිච්ච වේගය නෙවෙයි තියලා තියෙන්නේ. දැන් වර්තනාංකේ වැඩි මේක තමයි මේ යටින් එන එක. මෙන්න මේක. අඩු මේක. ඒතර ඒක නිසා මේ වේගය මෙතන වෙනස් වෙලා තියෙනවා. අන්න ඒක විතර වේගය වෙනස ඔයාලට පැහැදිලි වෙනවා ඇති. අන්න එතනින් වේගය වෙනස් වෙලා තියෙන රතු පාටට ආපු වේගය නෙවෙයි කොළ පාටට, තැඹිලි පාටට ඒ වගේ ආදි වශයෙන් වේග වෙනසක් තියෙනවා. ඔන්න ඕක තමයි මම ඔයාලට කිව්වේ. ඔය වෙනත් මාධ්‍යයකට යනකොට වේග වෙනස් වීම. දැන් මෙතන පැහැදිලි ඇති ඔයාලට. ඒ මොකද්ද කිව්වේ කියන එක මෙන්න මෙතනින් ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් අර අපිට පුතේ මේ ප්‍රොෆෙසර් ප්‍රශ්න අහනකොට මේ වට පිට ඔක්කොම අල්ලලා තමයි මේ එකගේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා තමයි මම ඔයාලට මේ වැඩි විස්තර පුළුවන් තරම් කියලා දෙන්න උත්සාහ කරන්නේ. මේකත් එක්ක මේවත් පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. මේක ඇත්තටම
වර්තනයේ පාඩමේ තියෙන කතාවක්. නමුත් ඒකට එකක් මෙතනදී කිව්වේ එකයි. එතකොට ඔය නිසා මේ වර්ණ වලට විවිධ වර්තනාංක තමයි පුතේ එන්නේ. වර්ණ වලට විවිධ වර්තනාංක වෙන්නේ එක එක වර්ණ වල වේග වෙනස් වෙන නිසා. මේක හැමෝටම පොදුයි. මේ පදේ වෙනස් වෙනවා. ඉතින් මම හිතන වැඩි විස්තර පසුව කතා කරගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න තියෙන්නේ මේ රතු තැඹිලි මම තැඹිලි නෑ මෙතන කහ කොළ නිල් ඉන්ඩිගෝ කහ කොළ නිල්. මෙතන නිල් එකක්. ඉතින් කොළ මම පාට තුනක් ඇඳලා. ඒතර මේ විදිහට හතම තියෙනවා. ඉතින් මේ හතේ වර්තනේ වෙනස් වෙන්නේ ඔන්න හේතු නිසා. අන්න එකයි හේතුව. හරි. හරි. එහෙමනම් පැහැදිලි ඔයගොල්ලන්ට. ඔකට අපි කියනවා වර්ණ අපකිරණය කියලා. අපකිරණය කියන්නේ වෙන්වීම කියන අදහස. වර්ණ වලට වෙන්වීම. ඔය යම්කිසි මාධ්‍යයකදී වර්ණ වලට වෙන්වීම සිද්ධ වෙන්නේ. ඒතර මේ තියෙන පොදු ලක්ෂණ නිසා. ඒතර ඒ ලක්ෂණේ මේ මෙතනලා මෙහෙට යනකොට වේගය වැඩි වෙනවා. ඒතර වර්තනාංකය අඩු වෙනවා. රතු පාටේ අඩුයි. රතු අඩුයි. හරි. ඒතර වැඩි වෙනවා. ඒතර ඒක පොදුවේ ගත්තම මේ අනිත් ඔක්කොටම පොදුයි. ඒකට මම වට කිව්වේ වෙනත් මාධ්‍යයකදී වේගය වෙනස් වෙනවා. ඒතර ඔන්න ඔය ටික අපිට මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියත් එක්ක අපිට වැදගත් වෙනවා. ඉතින් ඔකට විශේෂයෙන් මෙන්න මේ දෙක මේ 3600 7600 පරාස පිළිබඳව ඉතා පැහැදිලිව අවබෝධයක් තියෙන්න ඕන. මොකද ඒක තමයි දෘශ්‍ය තරංග වර්ණාවලිය. මොකද ඒක අපිට මේ පාඩමේ ඈතට යනකොට අතිශයින් වැදගත් වෙනවා. දැනට නෙවෙයි තව පහු වෙනකොට ඒ වර්ණ ටික මම එදාට ඒ වෙලාවට උගන්වන්න නැවත මතක් කර දීමක් කරන්න. නමුත් එක දෙයක් තියෙනවා මේ පැත්තේ රතු පාට මේ පැත්තේ නිල් පාට මතක තියාගන්න. ඒ දෙක මතක තියාගත්තාම මේ තුන ටික ලියා ගන්න පුළුවන් පුතේ. රතු පාට එන්ඩ් එක ලැම්ඩා වැඩි එක රතු පාට ලැම්ඩා අඩු මේක ජම්බුල නැත්තම් නිල් වලට බොහොම ආසන ජම්බුල පාට නැත්නම් දම් පාට තමයි එන්නේ. හරි. හොඳයි. එහෙනම් මුදේ මම මේක සම්පූර්ණයෙන් මෙතනින් දැන් ඉවත් කරන්න යන්නේ. මට ඕන තව චුට්ටක් කළා උඩ ටික තියාගත්තත් කමනේ මම මේ ටික යට ටික මකන්න සූර්යාගේ ප්‍රසන්ටේජස් මම මෙතන කියලා තියෙන්නේ. එතකොට ඒ ටික හරි. දැන් ඒ වර්ණාවලිය සම්බන්ධ වාට දැන් ඒ ටික පැහැදිලි. දැන් අපි යමු ඊට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඒක තමයි අපිට වැදගත් වෙනවා මෙන්න මේක. විකිරණයක් සතු ශක්තිය. සතු ශක්තිය. ශක්තිය. මේක ගැන පුළුල් පරීක්ෂණ කරපුත් ඔයගොල්ලෝ දන්නවා ඇති විද්‍යාඥයෙක් නම ප්ලාන්ක් කියන විද්‍යාඥයා. ෆ්ලාංක් කරු පරීක්ෂණ වල ඇත්තටම අවසානයේදී පැහැදිලි විග්‍රහයක් කෙරුණේ පුතේ අයින්ස්ටයින්. නමුත් ෆ්ලාංක් විසින් ඒ වෙනකොට ඉදිරිපත් කරලා තිබුණා අපිට විකිරණයක් කියන්නේ කුමන ආකාරයක කෙනෙක්ද කියන එක. විකිරණයක් ගැන නිර්වචනයක් ඔයගොල්ලෝ භාෂාවෙන් කිව්වොත් විකිරණයක් කියන්නේ මොකක්ද? කොහොම එකක්ද? මේ විකිරණේ කොහොමද ශක්තිය තියෙන්නේ? ඒ ගැන විශේෂ විග්‍රහයක් පුතේ ෆ්ලාංක් විසින් කියලා ෆ්ලාංක් විසින් නියමයකට ඉදිරිපත් කළා. මම හිතන්නේ මේක ඇර ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වලදී කතා කරලා තියෙන නිසා මම ඉක්මනට කියන්නම්. මේ විකිරණයක් සතුව තියෙන විකිරණයක් සතුව තියෙන ශක්තිය සාමාන්‍ය විකිරණ මේ විදිහට ඇන්දර මේක ඇත්තම ආකාරයෙන් නෙවෙයි. විකිරණයක් අඳිනකොට අපිට අඳින්න වෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා ෆ්ලාංක් කියනවා. මෙහෙම ශක්තිය කොටස් වශයෙන් ඉස්සරහට යනවා කියලා. මෙන්න මෙහෙම කරන්නේ. මේක ඇත්තටම අපිට තාම අපි ওই තරක මොනවත් එලෙල් මට්ටමේදී විකිරණයක් වම් මෙහෙම ඇඳලා කියලා කවුරුත් මුකුත් කියන්නේ නැහැ පුතේ. ඒක අපිට තරංගයක් අයින් සාමාන්‍ය ස්වරූපෙ නිසා නමුත් විද්‍යුත් චුම්බක තරංගයක් වගේ විශේෂ තරංගයක්. නමුත් එච්චර දුරට අපිට නැහැ. විද්‍යුත් ශේෂ චුම්බක ශේෂ තියෙන ඒවා අතරේ නිරූපණයක් විදියට තියෙනවා. නමුත් අපිට දැන් මේවා එලෙල් වලට පුතේ ඇතුළත් කරලා නැහැ. ඒ නිසා අපි ඒවා ලොකු දේවල් කතා කරන්න හොඳ නැහැ. නිකන් තරංගයක් කියලා හිතුවොත් හැබැයි තරංගේ ශක්තිය තියෙන සමාන කොටස් වශයෙන් කියන එක තමයි මෙතන කියවෙන්නේ. මේ සමාන කොටස් වශයෙන් අනන්ත ප්‍රමාණයක කොටස් මේ විකිරණය සතුව තියෙනවා. ඒතර මේ තියෙන විකිරණය සතුව තියෙන කොටස් ශක්ති කොටස් නැත්නම් ශක්ති ෆැගට් නැත්නම් ශක්ති ෆෝටෝන නැත්නම් ක්වොන්ටා කියන වචنين හඳුන්වන ක්වොන්ටා එකක් කියලා කියනවා. දැන් පැකට් එකක් කියලා කියලා අපලා කාටරි කියනවා. නමුත් අපි හොඳ වචනේ ශක්ති ෆෝටෝන කියලා කියනවා. විකිරණය සතුව තියෙන ශක්තිය තුළ කුඩා කොටස් වලින් තමයි තියෙන්නේ. ඒ කුඩා කොටසක් සතු ශක්තිය අපි ඊ කිව්වොත් අන්නේ ශක්තිය අපිට හඳුන්වන්න පුළුවන් සමානුපාතිකයි කියලා සංඛ්‍යාතයට. එහෙම නැත්නම් මේක අපිට ලියත හැකි E සමානයි H සහ F වල ගුණිතයට කියලා.
මේ H කියන එකට කියන්නේ අපි ෆ්ලාන්ක් නියතය කියලා. මේ වෙනකොට ලෝකේ ඔයගොල්ලෝ දන්නවා සොයාගත්තු අගයන් තියෙනවනේ ගොඩක්. විශාල අගයකුත් තියෙනවා, අඩු අගයකුත් තියෙනවා. විශාලම අගය විදිහට අපි සලකන්නේ පෘථිවියේ ස්කන්ධ. සාමාන්‍ය කිලෝග්‍රෑම් 10 30 ගානක බලයක් තමයි පෘථිවි ස්කන්ධෙට තියෙන්නේ. කුඩාම අගය විදිහට හඳුන්වන්නේ පුතේ මේ ෆ්ලාන්ක් නියතය. ෆ්ලාන්ක් නියතය අගය 6.6ක් විතර වෙනවා. 10 ඍණ 34ක් වෙනවා. ඒකේ ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ජූල් තප්පර මේක ජූල් මේක තප්පර කියලා ගත්තොත් ජූල් තප්පර කියලා ඉන්නේ. හර්ට්ස් කියලා ගන්න අපිට හර්ට්ස් කියලා අපි සංඛ්‍යාතයට ගන්නෙ. සංඛ්‍යාතය විතරක් හඳුන්වන අවස්ථාවල විතරයි. සංඛ්‍යාතයේ ඒකක දෙකක් තියෙනවා. සාමාන්‍ය සංඛ්‍යාත විතරක් හඳුන්වනකොට කියන්නේ හර්ට්ස් කියලා. නමුත් සංඛ්‍යාතයට අදාළ වෙනත් සූත්‍රවල සංඛ්‍යාත යෙදෙනකොට අපි පාවිච්චි කරන්නේ තප්පරයට කියන එකකයි. හරිද? රයිට්. ඒතර හර්ට්ස් කියලා පාවිච්චි කරන්නේ සංඛ්‍යාත විතරක් තියෙන තැනකදී. අපි මොකක් හරි කියලා මේක 251 සංඛ්‍යාතයක් නේ. ඒතර අපිට 250 තප්පරයට කියලා යන්නේ නැහැ. නමුත් වෙනත් සූත්‍රවල සංඛ්‍යාත තියෙන අවස්ථාවලදී ඒකට SI එකක වශයෙන් පාවිච්චි කරන්නේ. SI එකකට අපි සාමාන්‍ය සම්මත එකක විදිහට පාවිච්චි. SI එක කියන්නේ මොකද මේකට? නමුත් සම්මත එකකේ වශයෙන් පාවිච්චි කරන්නේ තප්පර යට කියන අදහස. ඒක නිසා තමයි ජූල් තප්පරෙන් මේක විභාගයට අවුරුදු කිහිපයක් මේක ෆ්ලාන්ක් නියත ඒකකයේ අහලා තිබුණා LL එක්සෑම් එකේදී. ගොඩක් දරුවෝ අර හර්ට්ස් කියන වචනේ මෙතන පාවිච්චි කරන සංඛ්‍යාතයක පාවිච්චි කරන එපා ඒ සූත්‍රය පාවිච්චි කරන අවස්ථාව. ඒක නිසා හොඳට මතක දෙන්න පොතේ චූටි දැන් මේ ලකුණ බලන්න බාහිර දීලා තියෙන බාහිර මේ එකකේට. එක ලකුණක් දීලා තිනවා අර පෙනේ ෆ්ලාන්ක් නියතේ ඒකකයේ ওই පාස්සේ පෙරල ඕන තරම් තියෙනවා. ඒතර එතනදී ජූල් තප්පර කියන එකයි වැදගත් වෙන්නේ. එතකොට එතනදී අර විදියට දාන්න බෑ. හොඳ එහෙමනම් දැන් අපිට ආව විකිරණයක් සතු ශක්තිය සමාන කුඩා කොටස් වලින් යුක්තය කෙටි කිව්වා. සමාන කුඩා කොටස් වලින් යුක්තය. ඉන් එක් කොටසක් ෆෝටෝනයක් ශක්ති ෆෝටෝනයක් නැත්නම් ශක්ති කොන්ටාවක් ලෙස හඳුන්වන අතර ඊට අදාළ අගය E සමාන HF ලෙස අපි ප්‍රකාශ කරනවා. මොනවද දැන් විකිරණයක් සතු ශක්තිය ඔය විදිහට අපි කියන්නේ. ඊට පොඩි සටහනක් ඕන මේක ඇඳ ගන්න පුළුවන්. එතකොට ඒකේ ওই විදිහට අපිට පොඩි වාක්‍යයක් එක වාක්‍යයක් ලියවලා ඇති පුතේ අපිට මේ මූලික කරුණු අර අවබෝධ කර ගැනීම සඳහා අපි කරාට මේ තියෙන්නේ යම්කිසි සුළු ප්‍රමාණයක වැදගත් සෑහෙන ඉතිරිව තේරුම් ගැනීම සඳහා නමුත් පැහැදිලි කර ගන්න ලේසි. නම් විකිරණයක් සතු ශක්තිය පුතේට යන්න පුළුවන් සමාන කොටස් වලින් තමයි යුක්ත වෙන්නේ. ඉන් එක් කොටසක් ශක්ති ෆෝටෝනයක් නැත්නම් ශක්ති කොන්ටාවක් ලෙස හඳුන්වන අතර ඊට අදාළ ශක්තිය සමාන HF ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. H කියන්නේ ෆ්ලාන්ක් නියතය කියලා අපි කියනවා. ඔන්න විකිරණ සතු ශක්තිය පුතේ ෆ්ලාන්ක් විසින් ඔන්න ඔය විදිහට අපිට පැහැදිලි කළා මේක ෆ්ලාන්ක්ගේ ක්වොන්ටම් වාදය කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන ලෝකෙ. මොකද ඒකට හේතුව තමයි මේක ඔප්පු කිරීමෙන් තොරව තිබිච්ච දෙයක් නිසා වාදයක් විදිහට තියෙන්නේ. නමුත් මේක ඔප්පු කිරීම අද වෙනකොට අයින්ස්ටයින් විසින් ලබාගෙන තියෙනවා මේ අතර ෆ්ලාන්ක් මේ පිළිබඳව ෆ්ලාන්ක් මේක වාදයක් විදිහට තමයි ඉදිරිපත් කළේ. ඒ නිසා ෆ්ලාන්ක්ගේ ක්වොන්ටම් වාදය කියලා තමයි දවසවල ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ෆ්ලාන්ක්ගේ ක්වොන්ටම් වාදය කියන්නේ ෆ්ලාන්ක් විසින් කිව්වා ඒ කියනකොට කවුරුත් වැඩි පිළිගත්තේ නැහැ ලෝක විද්‍යාඥයෝ. නමුත් ඒකට පසුව මම වෙලාවක් ඉවරලා කාට කියන්න මොකද ඒක දැන් කියන්න බෑ. මොකද මේක ඇතුලේ හරි ලස්සන කතා තියෙනවා මේක ඇතුලේ. හරි ලස්සන කතා. මේ ෆ්ලාන්ක් කියන කල් ෆ්ලාන්ක්ව පෑන්නුවා මිනිස්සු. මොනවද ඔය කියන්නේ විකිරණ කියන්නේ ඔහොම කියන්න පුළුවන් විකිරණ ගැනීම වගේ හරි ලස්සන කතා මේ තියෙනවා. ඒවා අපිට භෞතික විද්‍යා ආධාරණයක් විදිහට පසු කාලිනව හොයලා බලන්න පුළුවන්. ඒත් ඒක නිසා මේ ෆ්ලාන්ක්ගේ කොන්ටම හරි තුඩු දුන්නා සෑහෙන මේ ප්‍රශ්නයකට. ඒත් අපිට මූලික කරුණු පුතේ ඔන්න ඔය ටික තමයි අපිට මූලික වශයෙන් මෙතන තිබුණේ. එතකොට මම වත් කතා කර විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය ගැන කතා කළා. සූර්යයා ගැන කතා කළා. ඊට පස්සේ අපිට දැන් වැදගත් වෙනවා මේ වස්තුවක් සහ විකිරණ අතර තියෙන සම්බන්ධතාවය. ඒතර මේ මූලික කරුණු විදිහට තමයි අපිට මේ ටික අපිට පවතින මේ පාඩමේදී. අපි බලමු ඉස්සරහට ගිහලා අපි රත් වෙච්ච වස්තුවක් විකිරණ අවශෝෂණය කරන විදියයි විකිරණ අවශෝෂණය කරන විදියයි වස්තුවක් මත විකිරණ පතනය වුණාම ඒවා අවශෝෂණය කරන විදිය අතර අපිට කතා ගොඩක් කතා කරන්න තියෙනවා. අපි බලමු එහෙමනම්
මේ වස්තුවකට විකිරණ අවශෝෂණය කරන්න පුළුවන් විදිය ගැන කතා කරන්න පුතේ පළමුව. පසුව විකිරණ මුක්ත කිරීමත් පුතේ අපිට කතා කරන්න පුළුවන්. ඒතර ඒ දෙක පිළිබඳව තමයි අපිට මෙතනදී විශේෂයෙන් කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒතර මේ තියෙන්නේ වස්තුවක්. මේ වස්තුව මතට මේ විදිහට පතිත වන විකිරණ අපි දැන් මෙතන පුතේ මට කියන මේ වචනයක් මට තියෙනවා. මට මේ වචනේ ගැන පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා. මම මේ ඉදිරිපත් කරන සිද්ධාන්තවල සියලු විකිරණ කියලා වචනයක් පාවිච්චි කරනවා. හැබැයි මේ සිද්ධාන්ත ඉදිරිපත් වෙලා තියෙන්නේ මුල් යුගයේදී. එතකොට මම මේ සියලු විකිරණ කියලා කිව්වට ඒක මතක තියාගන්න හැමතිස්සෙම පුතේ මේ සියලු විකිරණ කියලා මම කියන්නේ අර විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය තිබුණානේ ගාක් ලොකු ප්‍රදේශික ගැමා වලින් පටන් ගෙන මේ පැත්තේ කරන රේඩියෝ තරංග වල. ගැමා X. ඒතර ඊළඟට ආව UV පාර ජම්බුල. ඊට පස්සේ මෙහාට එනකොට දුෂ්‍ය තරංග පරාසය ආවා. තව මෙහාට එනකොට ආව තාප විකිරණ පරාසය ආවා. තවත් මෙහාට එනකොට ආව අපිට ඔය රේඩියෝ තරංග ආදි වශයෙන් තියෙන ටික. ඒතර ඒ කාලේ මේ සිද්ධාන්ත මේ මම කියන මේ ඉදිරිපත් කරන කාලේ වෙනකොට මේ කාලේ ඇත්තටම රේලි ජීන් වීන් වගේ විද්‍යාඥයෝ තමයි ඉදිරිපත් කරන්නේ. අපිට ඒක ලොකු විස්තර අවශ්‍ය නැහැ පුතේ විද්‍යාඥයෝ ගැන. එහෙම අපිට අවශ්‍ය නැහැ. නමුත් රේලි ජීන් වීන් කියලා විද්‍යාඥයෝ කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ තමයි සිද්ධාන්ත ඉදිරිපත් කරේ. ඒ ඉදිරිපත් කරන කාලේ වෙනකොට පුතේ ඒගොල්ලෝ හිතාගෙන හිටියා ඇත්තටම මේ ලෝකේ තියෙන විකිරණ විදියට සැලකුවේ ඒගොල්ලෝ ගැමා විකිරණ හොයාගෙන තිබුණ නැති නිසා ගැමා විකිරණ ගැන මොකුත් ඒගොල්ලෝ දන්නේත් නැහැ. ඒවා ගොඩක් අතහැරලා දැම්මා. එක්ස් කිරණ ගැනත් තරම් ලොකු අවබෝධයක් තිබුණේ ඒකත් අතහැරලා දැම්මා. එක්ස් කිරණ හොයාගෙන තිබුණා නමුත් මේ එක්ස් කිරණ මොකක්ද කියලා හොයාගෙන තිබුණේ. දැන් රොන්ජන් විසින් එක්ස් කිරණ හොයාගත්තට මේ රොන්ජන් හොයාගත්තු එක්ස් කිරණ පිළිබඳව රොන්ජන් දැනන් හිටියේ නෑ මොකද්ද මේ වෙන්නේ කියලා. මොකක්ද ඒකෙන් දැන් එකත් අයින් කරලා දානවා. එක්ස් කිරණ හොයාගෙන තිබුණාත් ඒකත් අපි අයින් කරලා දානවා. ඒකත් ඕනේ. ඒක රේඩියෝ තරංග ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒව ගැන ඒ වෙනකොට සඳහනක් තිබුණේ නැති නිසා අපි ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මොත් ඒ රේඩියෝ තරංග කියන සම්පූර්ණ සංකල්ප පිටින්ම අපිට ඉතිරි වෙන්නේ අර තුන් දෙනා විතරයි. කවුද? UV IR නැත්නම් පාර ජම්බුල අදෝරක්ත සදෘශ්‍ය. නිසා ඇත්තටම ඒ කාලේ විද්‍යාඥයෝ හිතුවේ ඒව තමයි මේ පතිත වෙන්නේ කියලා. ඒ ටික විතරයි තියෙන්නේ. ඒ නිසා සියලු විකිරණ පතිත වෙනවා කියලා ඒගොල්ලෝ අදහස් කරේ. මෙන්න මේවා පතිත වුණා කියන අදහස. ඒතර මේ සියලු විකිරණ ගාව මේ ටික තියෙනවා. මේ විකිරණ හැම එකක්ම මොකද ගොඩක් වෙලාවට වස්තුවකට අවශෝෂණය කිරීමේ යම්කිසි හැකියාවක් තියෙනවා. මොකද සූර්යයාගේ දෙන ආලෝක කිරණ යම්කිසි ප්‍රමාණයක අවශෝෂණය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න සමහර වෙලාවට අපි දන්න සමහර ඔරලෝසු වල තියෙනවා මේ අවුවටියක් වෙලා තිබ්බාට එළිය තිබ්බා මේ එළිය මේ අරන් අල්ල බැලුවා ඔරලෝසු පේනවා ඇතුලේ තියෙන කඩුට. කියන්නේ දුෂ්‍යාලෝකයේ අවශෝෂණය කරන නැවත මුක්ත කිරීමක් යාගල්ලා තියෙනවා. ඒ වගේ දුෂ්‍යාලෝක තාප විකිරණ අනිවාර්යෙන් අවශෝෂණය කරන්න පුළුවන්. ඒක විශාල වශයෙන් වස්තුවකට තියෙනවා අපිට වස්තුවෙන් වස්තුවට වෙනස් වෙනවා. දැන් අපි මැටි බෝලෙකුයි යකඩ බෝලෙකුයි යවුවේ තිබ්බොත් එහෙම රත් වෙන ප්‍රමාණය වැඩි වෙන්නේ යකඩ බෝලේ. ඒත් යකඩ බෝලේ තාප විකිරණ අවශෝෂණය කරලා තියෙන ප්‍රමාණය වැඩි කාට වඩාද? මේ මැටි බෝලෙට වඩා. ඒ නිසා එයා අවශෝෂණය වැඩි. ඒ විදිහට එක එක වස්තු එක එක විදිහට අවශෝෂණය කරනවා. ඒ නිසා ඒ කාලේ විද්‍යාඥයෝ මෙන්න මෙහෙම හිතුවා. දැන් මැටි බෝලයක් අවුවේ තිබ්බාම අවශෝෂණය කරන ප්‍රමාණය එකක්. ඒ අවුවේම යකඩ බෝලේ තිබ්බාම අවශෝෂණය කරන එක වෙනස්. ඒක නිසා ඒගොල්ලෝ හිතුවා මෙන්න මෙහෙම වස්තුවක් මතට විකිරණ පතනය වුණාම සමහර තරංග ආයාම වල විකිරණ එයා අවශෝෂණය කරයි. තව සමහර ඒවා අවශෝෂණය කරන එකක් නෑ පිට කරයි. අන්නේ විදිහට මේ සියලු තරංග ආයාම වල විකිරණ වස්තුවක් මත පතනය වුණත් මේ පතනය වන විකිරණ වලින් වස්තුව විසින් ඇතැම් ඒවා විතරක් අවශෝෂණය කරાવી කියන අදහසකින් තමයි ඒ කාලේ සිද්ධාර්ථ ඉදිරිපත් කළේ. ඒ නිසා සාමාන්‍ය වස්තුවක් ගත්තොත් ඒ වස්තුව සමහර ඒවා අවශෝෂණය කරනවා සමහර ඒවා පිට කරනවා කියලා අදහසක් තියෙනවා. මේක කියන්නේ ඇත්තටම අදහසක් කර්චොෆ් කියන විද්‍යාඥයා තමයි ඉදිරිපත් කළේ. නමුත් ඉතින් පසුව ඒවා අපිට ඒ ලෙවල් වලට පුදෙච්ච දුරට අදහස් කරන්නේ ඒ විද්‍යාඥයා නම් වලින්. නමුත් මේ සිද්ධිය විතරක් අපිට පොඩි විස්තරයක් ඒගොල්ලෝ කතා කරන්න කියලා කියනවා. ඒ කියන්නේ වස්තුවක් මතට විකිරණ පතනය වුණාම සියලු විකිරණ. නමුත් මම ඔයාලට සියලු කියන එක ගැන මම අදහසක් දුන්නා. නැත්තම් කියයි කොහොමද වස්තුවක් රේඩියෝ තරංග අවශෝෂණය කරන්නේ කියලා. එහෙනම් ඒක හරි අමුතු දෙයක් වෙනවා. සෙලුලර් ෆෝන් තරංග වලට පුළුවන් ද වස්තුවක් මතට පතනය වුණා කියලා අවශෝෂණය කරන්න කියලා අදහස් කරන්න පුළුවන්. ඒත් එතෙම
සමහර වස්තු අවුවේ තිබ්බාම දිලිසෙනවා පේනවා. සමහර වස්තු දිලිසෙන්නේ නැහැ. දිලිසෙනවා කියලා කියන්නේ යාට වැටෙන දුෂ්‍ය තරංග අපිට පරාවර්තනය කරනවා කියන්නේ. කළු පාට වස්තුවක් තිබ්බොත් මේ කළු පාට වස්තුව දිලිසෙන්නේ නැහැ. නමුත් අපිට දිලිසෙන වස්තුවක් සුදු පාට වස්තුවක් තියන්න පුළුවන්. ඒතර මේ දෙකේ වෙනසක් අපිට තේරෙනවා මේ අවශෝෂණය කිරීමේ වෙනසක් තියෙනවා. ඒක වස්තුවෙන් වස්තුවට වෙනස් වෙනවා. හැබැයි මේක මම ඉදිරි කටයුතු සඳහා පහසුවක් විදියට පුතේ මේකට චූටි කෑල්ලක් එකතු කර ගන්නවා මේ පරාවර්තනය කියන කතාවට. හැබැයි ඒක මම කරන්නේ මේ ඉදිරියට තියෙන මට සිද්ධාන්ත ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා එක තැනකට වැදගත් වෙන නිසා මම කියන ඉතින් මම ගොඩක් රට ඉදිරිපත් කරනවා ඉදිරිය ගැන හිතලා තමයි සමහර තැන් කියන්නේ. මොකද ඒක අපිට එතනට ගියාම අලුත් කරුණක් වෙන්නේ නැහැ. ඒතකොට ඒ කරුණ. ඒ නිසා. එතන මෙතනදී මේ පරාවර්තනය කරයි කියලා කිව්වා. පරාවර්තනය කරයි. නැත්නම් මේ පරාවර්තනය කරයි. හැබැයි මේ පරාවර්තනය කරයි කියන එකේ තේරුම මුදේ මෙන්න මේක. සමහර විකිරණ පොඩක් කියමු. සමහර විකිරණ කෙලින්ම අවශෝෂණය කරගෙන ඒකේ ෆෝටෝනේ සෑහෙන ප්‍රමාණයක් මේක ඇතුළට යනවා. අපි තුමු තප්පරයකට 100ක් ෆෝටෝ නරන් එනවා නම් මෙයා 100න් සෑහෙන ප්‍රමාණයක් යනවා. ඒක අවශෝෂණය කියනවා. හැබැයි පරාවර්තනය කරයි කියන එක අදහස එන ෆෝටෝන තප්පරයකට 100ක් ආවොත් එකක් දෙකක් ඇතුළට යන්න පුළුවන් පුතේ. 100ට එකක් විතර. 99ක් විතර පරාවර්තනය. ඉතින් ඒ නිසා පොදුවේ ගත්තාම පරාවර්තනය තමයි විතර කියන්නේ. අපි නමුත් ඉතා සුළු ප්‍රමාණයක් ඔය පරාවර්තනය කරන ඒ වෙනුත් අවශෝෂණය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි අපි අද කතා කරන්නේ. නමුත් වැඩිපුර තියෙන්නේ පරාවර්තනය නිසා අපි කියනවා පරාවර්තනය කරයි කියලා. නමුත් ඒවට එකේ යම් ප්‍රමාණයක තියෙනවා අවශෝෂණය කිරීමේ හැකියාව කියන එකත් එතන ගැබ් වෙලා තියෙනවා. හැබැයි ඒක ඉතා සුළු ප්‍රමාණයක් කියන අදහසක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ සුළු ප්‍රමාණය කියන එක තමයි මෙතන ඉවත් වෙලා තියෙන්නේ. හොඳයි. ඒක නිසා අපි එක පොදුවේ ගත්තාම පරාවර්තනය කරයි කියලා කියනවා. හොඳයි. හරි. එමුනා මේ කතාව එතනින් පැහැදිලි වෙට. ඒක වස්තුවක් පරාවර්තනය. ඒක ඊළඟට අපි ගාව වස්තුවක් මතර පතන වෙන සියලු විකිරණ වස්තුව අවශෝෂණය කරන්න බැහැයි කියලා. සුළු ප්‍රමාණයක් මොනවා හරි විකිරණ පරාවර්තනය කරපුවා සම් ප්‍රමාණයක් උරා ගන්න. ඒක වස්තුව මත ඒක වෙනස් වෙනවා. වස්තුවෙන් වස්තුවට වෙනස් වෙනවා. හරි. වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය ඒ වගේම පෘෂ්ඨයේ තියෙන වර්ගඵලය මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වස්තුවේ පවතින උෂ්ණත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් ඉතාමත්ම රත් කරපු වස්තුවක් අපිට සෙල්සියසක 150 200 රත් කරපු වස්තුවක් අවුවේ තිබ්බ කියලා එයාට බෑ ආයි සූර්යගෙන් තාප විකිරණ අවශෝෂණය කරගන්න. එයා සමහරට උෂ්ණත්වය අඩු වෙනවා මිසක් වැඩිවීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ පරිසරයේ තිබ්බ කියලා. ඒ වගේ සාධක කීපයක් මෙතන වැදගත් වෙනවා. ඒ සාධක ගැන පුතේ අපි පසුව කතා කරමු. දැනට එච්චර කතා කරන්න අවශ්‍ය නැහැ. දැනට මම කිව්වොත් ඒව පෘෂ්ඨික වර්ගඵලයේ පෘෂ්ඨික ස්වභාවයේ වස්තුවේ පවතින උෂ්ණත්වයේ ආදී වශයෙන් කරුණු කීපයක් මෙතන වැදගත් වෙනවා. ඒවා මතත් රඳා පවතිනවා. වස්තුව මතම විතරක් නෙවෙයි. වස්තුවේ පවතින උෂ්ණත්වය, වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය සහ පෘෂ්ඨික වර්ගඵලය. ඒතර ඒ කරුණු මතත් මේක යම්කිසි රඳා පැවැත්මක් තියෙනවා. ඒක ගැන අපි පසුව ඉදිරියේදී කතා කරන නිසා මම වැඩිපුර මෙතන කතා කරන්න යන්නේ නැහැ උදේ. රයිට් හොඳයි. එමුනම් මම ඉස්සරහට තවත් ඉස්සරහට යනවා මේ කතාවට අමතරව මෙතින වස්තුවක් පරිසරයේ තියලා නැත්නම් සූර්යයට තියලා නැත්නම් විකිරණ වස්තු මත පතනය වෙලා එයා අවශෝෂණය කරපු හැටි. මම ඊට පස්සේ අනිත් පැත්තට යනවා. ඒකෙදි මම ගන්නවා රත් වූ වස්තුවක් විකිරණ මුදා හැරීම. මේ රත් වූ වස්තුව රත් වෙලා තියෙන වස්තුවෙන් අපිට විකිරණ උදාහරණ. මේ උදාහරණ විකිරණයත් පුතේ ගත්තොත් අපිට සමහර අපි අර කියාපු පරාස තුනේ තියෙන සියල්ලම මෙයාට උදාහරණ බැරි වේ. දෙයකෙත් උදාහරණ විදිය සියල්ලම බැරි වේ.
මොකද කර්චොෆ් කියන විද්‍යාඥයා ප්‍රකාශයක් කරන පුතේ උරා ගන්න පුළුවන් ඒවා තමයි පිට කරන්නත් පුළුවන්. එයා ශක්ති ශාස්ත්‍ර නියමය පාවිච්චි කරලා එහෙම කතාවකුත් කියලා තියෙනවා. නමුත් අපිට ඉච්චර උඩට පුතේ එළවලට අදාළ වෙන්නේ නැහැ. අපිට නිකන් පොදුවේ ගත්තම ඇති. රත් වෙච්ච වස්තුවක් ගත්තොත් ඒ වස්තුවෙන් පරිසරයට මුදාහරින විකිරණ ගත්තොත් සියලුම තරංග ආයාම වල විකිරණ මුදාහරින එකක් නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. මේ මුදාහරින විකිරණයේ ස්වභාවය ගත්තොත් ඒකත් පුතේ අර වගේම රත්තු වස්තුවකින් පරිසරයට මුදාහරින විකිරණ ගත්තත් ඒකත් ඔයාලට තේරෙනවා රඳා පවතින සාධක අපිට ප්‍රධාන වශයෙන් තුනක් කියන්න පුළුවන්. පිරිත පුෂ්ටි වර්ගඵලය, පුෂ්ඨයේ ස්වභාවය, වස්තු උෂ්ණත්වය. අපිට පැහැදිලිව පේනවා පුතේ මේ අත්දැකීමෙන් මේ දේවල්. පුෂ්ඨයේ ස්වභාවය කළු පාට වස්තුවක්ද ඒක සුදු පාට වස්තුවක්ද, වස්තුවේ පෘෂ්ඨේ ගොරහැඩි ස්වභාවයක් තියනවද, සුමටවද තියෙන පෘෂ්ඨය, මේ වගේ දේවල්. ඒක අපි කියන්නේ පොදුවේ ගත්තාම ඒකට කියන්නේ වස්තුවේ පුෂ්ඨික ස්වභාවය. පුෂ්ඨික වර්ගඵලය මත පවතින උෂ්ණත්වය මත. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම් දැනට මෙන්න මෙහෙම ඔය කරුණු පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි වස්තුවක් ලිපට දාලා සිරියස්ස 200ට රත් කරනවා. පේන්නේ කළු පාටට. කළු පාටට පේන්නේ වාට කළු පාට. වස්තු තිබුණෙත් කළු පාට දැනුත් කළු පාට. ළඟට යනකොට යම්කිසි ප්‍රමාණයක් ළඟට යනකොට අපිට රස්නිය දරුණු විදියට දැනෙනවා. ඒ කියන්නේ මොකක් ළඟට වස්තුව ළඟට යත් ඒක අපිට. නමුත් මේ වස්තුව සිරියස්ක 5000ට රත් කරලා අරගෙන. මට පේනවා රතු පාටට වස්තුව පේනවා. ඔගොල්ලෝ ඕනනම් අරගෙන ඇල්පෙනෙත් එකක් අරගෙන අඬුවකින් අල්ලලා ඔයගොල්ලන්ගේ ගෑස් කුකර් එකට අල්ලලා රත් කරන්නකෝ. ඇල්පෙත ටිකක් රත් කරන රතු පාට පේන්නේ නැද්ද කියලා බලන්න. රතු පාට පේනවා. ඉතින් රතු පාට පේනවාද? එතන 5000 ඒ වස්තුව 5000 රත් කරලා රතු පාට පේනවා. ඒ රතු පාට අපිට මුලින් පේුන්නේ නැහනේ. මුලින් පේන්නේ කළු පාටට. ඒතර දැන් මේ වෙලාවේ රතු පාට අදාළ විකිරණ වැඩිපුර පිට කරනවා. ඒක දැන් රතු පාට පේන්නේ. වස්තුව ළඟටවත් යන්න බෑ. ඒතර ඒකක වර්ගඵලයකින් පිට වෙන ශක්තිය නැත්නම් එයාගේ පුෂ්ඨය පිටට ශක්තිය වැඩි. පුෂ්ඨය අපි සාමාන්‍ය කරපොත පුෂ්ඨය ඒකක වර්ගඵලයකින් පිට වෙන ශක්තිය වැඩි කියලා. නමුත් ඒක නිකන් කිව්වත් කමන්නේ නැහැ. ශක්තිය එතන වෙලා තියෙනවා. එයාගේ උෂ්ණත්වය වැඩි වීම නිසා වෙච්ච වෙනස්කම්. තවද රත් කරොත් අපිට මේක නිල් පාට වගේ පේන්න උත්සාහ කරනවා. ඒතකොට ඒකේ වෙනස් වෙයි. උෂ්ණත්වය මත වෙනස් වෙලා තියෙනවා. පුෂ්ඨික ස්වභාවය මත. පුෂ්ඨික වර්ගඵලය මත. ඒ වගේ කරුණුත් පොතේ වැදගත් වෙනවා. ඒක නිසා අපිට පසුව තියෙන නිසා ඒ කරුණු ගැන කතා කරන්න මම ඉච්චර කතා කරන්නේ නැහැ. ඒ නිසා රතු වස්තුවක් විකිරණ මුදා හැරීමේදී සියලුම තරංග ආයාම වල විකිරණ මුදා හරින්නේ නැහැ කියන කතාව විතරක් විශේෂයෙන් highlight කරලා අපි මතක තියාගන්න මෙතන. සියලුම විකිරණ මුදා හරින්නේ නැහැ. ඇතැම් මේවා වැඩි වෙයි, ඇතැම් මේවා නැති වෙයි. සමහර තරංග ආයාම වල අඩු වෙයි, නැති වෙලා යයි. නැත්නම් ඉතා සුළු වශයෙන් වෙයි. සමහර ඒවා විශාල වශයෙන් මුක්ත කරයි. ඉතින් ඔන්න ඔක තමයි පුතේ අපිට වෙනකොට කියන්න තියෙන්නේ. ඒතර රතු වස්තුව පරිසරයේ පවතින කොට සිදුවෙන සිද්ධිය තමයි මම ඔයාලට කිව්වේ. ඒතර අර සාධක ගත්තොත් ඔයාලට අවබෝධයෙන් මතක තියාගන්න පුළුවන්. ඒක කොහොමද මතක ඉන්න පහු වෙනකොට මම දැන් ඔයාලට මේක අහන් ඉන්න එක ඇත්තටම ප්‍රමාණවත් වෙනවා. එතකොට පුෂ්ටික වර්ගඵලය, පුෂ්ටික ස්වභාවය, පවතින උෂ්ණත්වය වගේ දේවල් මත රතු වස්තුවකින් පරිසරයට මුදාහරින විකිරණේ රඳා පවතිනවා. ඊට අමතරව මට විශේෂයෙන් කියන්න තියෙන දේ තමයි සියලු තරංගායාම වල විකිරණ මුදාහරින්නේ නැහැ. ඒතර සියලුම දේවල් අවශෝෂණය කරන්නත් වස්තුවකට සාමාන්‍යයෙන් බෑ. සියලු දේ මුදාහරින්නත් බෑ. ඒතර ඕක තමයි පොදුවේ ගත්තාම මේ වස්තුවක තියෙන ස්වરૂපේ බවට පත් වෙනවා. හරිද? පැහැදිලි නේද? දැන් එහෙමනම් මම ඉතා වැදගත් දෙයක් ගැන ඔයගොල්ලෝ කතා කරන්න යනවා. ඒක තමයි අපිට සිද්ධාන්ත ඉදිරිපත් කිරීමේදී අපි සිද්ධාන්ත ඉදිරිපත් කිරීමේදී පුතේ සාධකයක් හදා ගන්න ඕන. එහෙනම් අපිට සිද්ධාන්ත ඉදිරිපත් කරන්න බෑ. ඊට පස්සේ අපිට ඒකට අනුරූපව විවිධ දේවල් හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට සුමට පෘෂ්ඨ සම්බන්ධයෙන් අපි චලිතයේදී කතා කරලා තියෙනවා. නමුත් සුමට පෘෂ්ඨයක් ස්වභාවයේ ධර්මයේ තුල අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ සුමට පෘෂ්ඨයක් ස්වභාව ධර්මයේ තුල දකින්න ලැබෙන්නේ නැත්නම් සුමට පෘෂ්ඨවට ඉදිරිපත් කරපු සිද්ධාන්ත සාමාන්‍ය වස්තුවට යොදා ගන්න අමාරුයි. නමුත් ප්‍රශ්නයක් නෑ අපි. ඒක අපි ඊට පස්සේ රළු භාවයේ පිළිබඳව සලකලා ඝර්ෂණ සංගුණක වගේ වාර්ථ දක්වගෙන අපි සිද්ධාන්ත භාවිතා කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට පාලකයක් විදියට
විශේෂ දෙයකට හදාගන්න සිද්ධාන්තේ ඊට වඩා වෙනස් දෙයකට වුණත් යම් සාධකයක් සමග භාවිතා කරන්න පුළුවන්. අන්න ඒ නිසා අපි පුතේ මෙතනින් එහාට සිද්ධාන්ත නිර්මාණය කරන්න යනකොට විශේෂ වස්තුවක් ගැන කතා කරනවා. සාමාන්‍ය වස්තුවක් නෙවෙයි විශේෂ වස්තුවක්. ඒ විශේෂ වස්තුව පුතේ මේ හඳුන්වන නම තමයි කෘෂ්ණ වස්තුව. කෘෂ්ණ කියන්නේ තමා මතට වැටෙන සෑම විකිරණයක්ම අවශෝෂණය කරන්න පුළුවන් විදිහේ වස්තුවක් තියෙනවා කියලා අපි හිතුවොත් මම අර සියලු කියන වචනේ නැවතත් අදහසක් දක්වනවා. සියලු කියන්නේ පුතේ අර අපි කියපු UV කියන්නේ පාරජම්බුල අදෝරක්ත සහ දුෂ්ෂ කියන තුන් දෙනා. මොකද ඒ කාලේ නෝ අනිත් අය දැනගෙන හිටියේ නැහැ මේ සිද්ධාර්ථ ඉදිරිපත් කරන කාලේ. ඒක නිසා සියලු විකිරණ කියලා කිව්වා. අද ඉදිරිපත් කරන අපි කියන්නේ මේ තුන් දෙනා සඳහා කියලා. එහෙමයි කියන්නේ. නමුත් එදා එහෙම කියන්න තරම් අවකාශයක් තිබුණ නැති නිසා එදා අපි කිව්වේ සියලු විකිරණ කියලා. සියලු විකිරණ අවශෝෂණය කරන්න පුළුවන් වස්තුවක් කොහේ හරි තිබුණා නම් අනේ වස්තුව කෘෂ්ණ වස්තුවක් කියලා අපි කියනවා. අනිත් පැත්තට ගියාම ඔය අපි කියනවා සියලු විකිරණ මුදා හරින්න පුළුවන් වස්තුවක් තිබුණා නම් ඒකටත් අපි කියන්නේ කෘෂ්ණ වස්තුවක් කියලා. අපිට එක උදාහරණයක් පුතේ ලෝකේ තියෙනවා. මම පටන් ගන්නකොටම කිව්වා ඔයගොල්ලන්ට පොඩි අවස්ථා සම්බන්ධයක් ලබා ගන්න ඕන නිසා තමයි කිව්වේ සූර්යයාට පුළුවන් ඔය අපි කියන තුන් දෙනාම නිකුත් කරන්න. එහෙනම් සූර්යයා මොන වස්තුවක්ද කියලා ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් වෙයි. සූර්යයා එහෙනම් මොකද්ද පුතේ? කෘෂ්ණ වස්තුවක් විදිහට ලෝකේ සලකන්න පුළුවන්. ඒ නිසා අපි සූර්යයාට කියනවා කෘෂ්ණ වස්තුවක් කියලා. මොකද සූර්යයාට පුළුවන් ඔය අපි කියාපු පරාසෙ තුනේම තියෙන ඒවා පාරජම්බුල දුෂ්ෂස අදෝරක්ත තුනම පිට කරන්න පුළුවන්. එහෙනම් සූර්යයා කෘෂ්ණ වස්තුවක් ලෙස පුතේ ලෝකේ සලකනවා. හරි කෘෂ්ණ වස්තුවක් ලෙස සලකනවා. ඒතර සූර්යයා කෘෂ්ණ වස්තුව. එහෙනම් අන්න එවැනි වස්තුවක් අපි හඳුන්වන්නේ පුතේ කෘෂ්ණ වස්තුව කියන අනවර්ත නාමයෙන් තමයි හඳුන්වන්නේ. මෙන්න මේකෙන් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ තමා මතට වැටෙන සියලු විකිරණයට අවශෝෂණය කරන්න පුළුවන්. සියලු විකිරණ අවශෝෂණය කරන්න පුළුවන්. සියලු කිව්වම තුන් දෙනා ඉන්නේ. ඒ තුන් දෙනාම ඒ පරස තුනේම අවශෝෂණය කරන්න පුළුවන්. නමුත් සියලු කියලා කියන්නේ අන්න ඒක අපි හඳුන්වන්නේ මොන වස්තුව කියලාද? කෘෂ්ණ වස්තුව කියලා. එතකොට මේ කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක දැන් අපි කිව්වා. එතකොට මේ කෘෂ්ණ වස්තුවක් ආදර්ශනය කරන ක්‍රමයක් එක්තරා විද්‍යාඥයෙකු විසින් මෙන්න මේව අපිට සකස් කරලා දීලා තියෙනවා. මෙතනදී තාම වැදගත් කරුණක් පුතේ මම ඔයාලට මෙතනදී අවධාරණය කරනවා. ඒක මම මුලදී ඔයාලට එකතැනකදී සඳහන් කළා. ඒ සාමාන්‍ය වස්තුවක් මතට විකිරණ පතනය වුණාට පස්සේ ඒ විකිරණ වලින් අපි කිව්වා වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. නමුත් අපි තව කතාවක් කිව්වා මෙන්න මෙහෙම අර අවශෝෂණය කරන්නේ නැtei කියපු කට්ටියක් ඉන්නවනේ. හැබැයි ඒගොල්ලන්ගෙනුත් ඉතාම සුළු ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. නමුත් ඒක අපි ගණන් ගන්නෑ. ඒ නිසා අපි මෙන්න මෙහෙම ආදර්ශනයක් සකස් කර ගන්නවා. දැන් මේ වස්තුව ආට පේනවා ඇති මම මේ අඳින්නේ හරස් කඩක් වස්තුවක. හරස් කඩ තුල හරස් කඩක් අදින්නේ. මේ හරස් කඩේ ස්වරූපය ගත්තොත් පුතේ මේක මේ හරස් කඩක් මම අදින්නේ. මෙතන තියෙන්නේ ඇත්තටම මේ යකඩ කුට්ටියක් කියලා දාන්න මේක. යම්කිසි යකඩ කුට්ටියක් අරගෙන එක තැනකින් පොඩි ගුලක් විදගෙන මේකට ඇතුළු වෙලා යකඩ කුට්ටියට ඇතුළට ගිහිල්ලා පොඩි ගුලක් විදගෙන ඇතුළු වෙලා ඇතුලේ යකඩ කුට්ටිය හාර ගන්නවා එළියට. අර පොඩි ගුලෙන් තමයි එළියට ගන්න. මේ ඇතුලේ තියෙන යකඩ කුට්ටිය මේක හාරලා මෙතනින් එළියට ගන්න. මේ ඇතුලේ තියෙන යකඩ කුට්ටිය හාරලා ගන්නවා මෙතනින් එළියට. මේ හාරලා ගන්නකොට මේක ඇතුලේ දැන් ලොකුවට හැරුවට එළියට පේන්නේ පොඩි ගුලක් විතරයි. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ භාෂාවෙන් කොහොමද මීයක්
හැරෝ වගේ දැන් මීයක් කියන්නේ පොඩි ගුලකින් යන්නේ. නමුත් පොළොව ඇතුළ හාරලා විශාල පස් ගොඩක් ගහන එළියට ගෙනල්ලා. හැබැයි මීයා ගිහපු ගුල බැලුවොත් පොඩි ගුලක්. ඒ වගේ මේකත් මේ යකඩ බෝලේ මම යකඩ වස්තුව ඝනකයක් කියලා දන්න පොඩි ගුලක් හාරගෙන ගිහලා ඇතුලේ ලොකු ප්‍රමාණයක් එළියට අරගෙන එතනින් පිට උඩ කියලා හිතන්න. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මේ කලගෙඩියක් වගේ කොටසක් ඇතුලේ අයින් කරලා තියෙන්නේ. ඒතකොට මේක සම්පූර්ණයෙන්ම යකඩ මේක. පේන්නේ මේ ගුල විතරයි එළියෙන් පේන්නේ. මම හරස් කඩක් ඇදලා තියෙන්නේ. දැන් මේ හරස් කඩ හරහා ඇතුලට විකිරණයක් එන්න පුළුවන්. මේ කටේ තාමත්ම කුඩයි. මට ලොකුවට ඇදලා තියෙන්නේ පැහැදිලි වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා මේ විතර උලක් හයි කරලා මේ විදිහට. ඒකත් මේ ද්‍රව්‍යයෙන්ම හයි කරලා තියෙනවා. යකඩ උලක්. දැන් එතකොට මේක ඇතුළට අපි හිතමු විකිරණයක් ඇතුළු වුණා. විකිරණයක් වුණාම ඒකේ තියෙනවා අපි හිතමු සූර්යයාගෙන විකිරණයක් ඇතුළු වුණා කියලා. ඇතුළට මේ පැත්තට එන්නේ ඇතුළට. මම රතු පාටේ ගන්නේ රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ ජම්බුල දුෂ්ටාලෝක සියලු වර්ණ මේකේ තියෙනවා. තාප විකිරණ මේකේ තියෙනවා. UV මේකේ තියෙනවා. සූර්යයෙන් එන්නේ. ඔක්කොම මේකේ තියෙනවා. UV IR දුෂ්‍ය ඔක්කොම තියෙනවා. ඇතුළු වුණා. ඇතුළු වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතන ගියාම මේ පරාවර්තනය වෙන මේ උලේ මේ පැත්තේ වදින්නේ. දැන් කොටසක් අවශෝෂණය වුණා මෙතනදී. ඒතර අර වැඩියෙන් අවශෝෂණය කරගන්න යා කැමති ඒවා මේ විකිරණ දෙවිච්ච කැමති ඒවා ගොඩක් අවශෝෂණය වුණා. නමුත් අකමැති ඒවා සෑහෙන ප්‍රමාණයක් පරාවර්තනය වුණා. හැබැයි ඒවෙන් ඉතාම සුළු ප්‍රමාණයක් උරා ගන්න පුළුවන්. නැවතත් මේක මෙහෙම පරාවර්තන. ඒක තව ප්‍රමාණයක් අවශෝෂණය වෙනවා. ආයිත් දවල්ට පේන ඔහොම. ආයිත් ඔහොම. දැන් මේ හැම පරාවර්තනයකදීම යම් ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. මේ නිල් පාට ගත්තේ පුතේ මේ රතු පාටේ මනින්ද මම මේ පාට මාරු කරේ මේ වාට පේන්න මේ හොඳට නැත්නම් අපි ඒක මදිමුකෝ නැත්නම් වාට ලේ දැන් ওই විදියට වාට පේන. දැන් මෙහෙම ගිහිල්ලා මේ වස්තුවේ හැඩය අනුව ඔකට පේනවා. නැවත මේ ආලෝක කිරණය නැත්නම් මේ විකිරණය ඔයා හිතනවාද මේ ගුලෙන් එළියට යයි කියලා ඉස්සරහ? නෑ. මේක ඇතුලේ අනන්ත ප්‍රමාණයක් පරාවර්තන වෙනවා. මෙතනින් ආයෙ එළියට යන්න තියෙන්නේ මෙන්න මේ මෙතන වැදුනොත් මේ අතර ඇවිල්ලා මෙතන වැදුනොත් විතරයි. වෙන කිසිම ක්‍රමයකට යන්න බෑ. ඒ තමයි ඇතුළට ඇතුළු වන විකිරණය අනන්ත ප්‍රමාණයක් මේක ඇතුලේ පරාවර්තන වලට පත් වෙන නිසා ඒගොල්ලෝ හිතනවා සෑහෙන ශක්ති ප්‍රමාණයක් අර විකිරණය තිබිච්චා මේකට අවශෝෂණය වුණා කියලා. ඒ කියන්නේ 100%ක්ම අවශෝෂණය වුණා කියලා ඒගොල්ලෝ හිතනවා. ඒක නිසා මේක කෘෂ්ණ වස්තුවක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ අකමැති ඒවත් පරාවර්තන වලදී එක් පරාවර්තනයක 0.0 ගාණක් අවශෝෂණය වුණත් අකමැති ඒවා කියන්නේ අවශෝෂණය වෙන්න කැමති නැති ඒවා ඉතාම සුළු ප්‍රමාණයක් අවශෝෂණය වුණත් මේක අනන්ත ප්‍රමාණික පරාවර්තන වලට ලක් වෙන නිසා සියලු ශක්තිය අවශෝෂණය වුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක තමයි අපි අද වෙනකොට කෘෂ්ණ වස්තුවක ආදර්ශන විදිහට කෘෂ්ණ වස්තුව කියලා අපි සලකන්නේ. හරි. දැන් මම ප්‍රායෝගික පැත්ත වලට කියන්න. දැන් ආයෙත් මේක ගිහලා සූර්යයාට මේ පැත්තට මුණ දෙන්න තිබ්බා කියලා. දැන් මොකද වෙන්නේ? අපිට මෙතන තියෙන නිකන් යකඩ බෝලෙකුත් ගිහින් තියෙනවා. මේ අවුවේ නිකන් සාමාන්‍ය යකඩ බෝලෙකුයි මේකයි ගිහින් තියෙනවා. මේකෙන් සූර්යයාට විකිරණ මේක ඇතුළට එන්නේ නැත්නම් අපි සකස් කරනවා. මේ නිකන් වස්තුවකුත් තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් අපි හිතනවා මෙයා මේ හාරලා අයින් කරමු නැති වස්තුවක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ තනි යකඩ වස්තුවක් තියෙනවා. හැබැයි ඒක අර හිලක් හාරලා නැහැ. අර ආර නැති වස්තුවක්. දැන් මේ දෙකේ වෙනස මොකක්ද? කියන්නේ මේක මේ ගුල හාරපු නැති එකත් මෙතන තියලා තියෙනවා. ඒ જાතියමයි. දෙකම තියලා තියෙන අවුවේ. මේකේ මේ සිදුරෙන් ඇතුළට තාපය යන්න පුළුවන්. අරගෙන මුකුත් යන්න බෑ. ඒක සාමාන්‍ය තියෙන වස්තුව තියෙන. ඒතර මේකටත් අවුව වැටෙනවා මේකෙත් එළිය පෘෂ්ඨයටත් වැටෙනවා සිදුරෙනුත් ඇතුළට යනවා මේකේ එළිය පෘෂ්ඨයට වැටෙනවා. දැන් මේ දෙකේ වෙනස මම ඔයාලට කියලා දෙන්න හදලා යන්නේ. ඔයා ටිකක් වෙලා ගිහිල්ලා වතුර ටිකක් ගෙනල්ලා මේ වස්තු දෙකට වතුර බින්දු කීපයක් ඉහිනවා. අර්පේනවා මේකට වතුර ටික ඉස්සකම පටස් ගාලා වාෂ්ප වෙලා යනවා. ඒ කියන්නේ මේක සෙරියස 100ටත් වඩා වැඩි රත් වෙලා තියෙනවා. නමුත් මේ වස්තුවේ එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකේ එච්චර ලොකු උෂ්ණතක රත් වෙන්නේ නැහැ. ජදීම් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මම විස්තර කළොත්
අපි යනවා සීතල රටකට. අපි ගත්තොත් සීතල රටක් විදිහට ඔකට දැන් වෙනකොට ලෝකේ උසම රට විදිහට ටිබෙට් දේශය තමයි ගොඩක් කොට හඳුන්වන්නේ. ටිබෙට් කියලා ඔයගොල්ලෝ දන්නවා දලයි ලාමා විසින් පාලනය කරන එක්තරා රාජ්‍යයක් තියෙනවා. කුඩා රාජ්‍යයක්. ඒ රාජ්‍ය ගත්තාම මුස්ලිම් සෑහෙන වැඩි පෘථිවි මුස්ලිම් වැඩි. ඒ නිසා සෑහෙන සීතල තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට සෑහෙන සීතලක් තියෙන්නේ. රුසියාවට අදාළ ප්‍රදේශවලත් ඒ තත්ත්ව තියෙන සමහර තැන්වල ඒගොල්ලෝ කරලා තියෙන වැඩක් තමයි මේ ගෙදර ඒගොල්ලන් ගෙදර වහලේ දැන් කීපයක මේ වගේ වීදුරු කෑලි දාලා අපිට දැන් එකක් කියලා හිතමු වීදුරු කෑලි දාලා සකස් කරලා තියෙනවා. සාමාන්‍ය ගොඩක් වෙලාවට මේ තැන් දෙකක් පාවිච්චි කරන මොකද උදේ ඇසනට එක තැනකින් ඉර එළිය වැටෙන්නේ හවසට අනිත් පැත්තෙන් වැටෙන. ගොඩකට උදේ අපි මේ ඉර පායලා තියෙනවා. දැන් ඉරුගේ ඉඳලා මේ විකිරණ මේ කුඩා වීදුරු කෑල්ල නැත්නම් සිදුර හරහා ගෙට යනවා. ගෙට ගියාම මේ ගෙයි ඇතුලේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගාලා තියෙන්නේ විශාල වශයෙන්ම සුදු පාටට වඩා ටික කළු පාටට වගේ කුට්ටු පාටවල්. ඒතර මේ විකිරණය ඇතුලට ගිහලා මේක වදිනවා පරාවර්තන වෙනවා. ආයි එළියට යන්න ගොඩාක් දුරට ඉඩ අඩුයි. මේ වැඩි ඔය තියෙන විකිරණය. වැඩි නිසා ඒගොල්ලන්ට උෂ්ණත්වය පොතේ ගේ ඇතුලේ සෑහෙන ප්‍රමාණයකින් ඉහළ යවා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තාපයේ ගේ ඇතුලට ඒ විදිහට ගන්න. ඒ වගේ මම දැකලා තියෙන පොතේ නුවර එළිය පැත්තේ ගෙවල් වල මම ගිහපු වෙලාවල අත්දැකීමෙන් දැකලා තියෙනවා. සමහර ගෙවල් වල අපි පොඩි ගයක් අපි තම සාමාන්‍ය හෝටලයක් වගේ ගන්න සාමාන්‍ය ගෙවල් වල වෙනම උළු කැට විශේෂයක් තියෙන උළු විශේෂයක් වීදුරු වලින් හදපු උළු විශේෂයක් තියෙනවා. කියන්නේ උළු කැටේ සයිස් එකට මේක වීදුරු වලින් හදලා තියෙනවා. ඒ වගේ උළු කැට අතරේ ඒගොල්ලෝ තැන් තැන් වල මේ වගේ රඳවලා තියෙන වහල්. ඒතර ඒගොල්ලන්ටත් දාල උෂ්ණත්වයේ දවල් කාලෙදි ලබා ගැනීමට ඒගොල්ලෝ මේ ඉෆෙක්ට් එක පාවිච්චි මේ අපිටර මේගොල්ලෝ රුස්වාස් විකිරණේ දන්නේ නැහැ. හරිද? අපි නුවරලේ ඉන්නවට. නමුත් ඒගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා මේ වගේ තත්ත්වයක්. ඒගොල්ලන්ට මොනවා හරි ක්‍රමයකට අත්දැකීම ඇති. ඉතින් මම ගෙවල් වලට ආලා දෙන නුවරලේ පැත්තේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේක රුස්වාස් ගැන කතාවක්. ගුණ ඔක මහත්ය අපි ඉස්සර ඉඳලා අපි ගුවක් කාලෙක ඉඳලා තිබුණා ගෙවල් වල අපි පොල්ලතු පැල් වල පවා වහලේ එකතරක් අයින් කරලා විදුරු කෑල්ලක් තියලා තිබුණා. ඒක වයිම තිබුණා. ඒ විදිහට කරා කියලා කියනවා. ඒක කතාව. තව කතාවක් මට ඔයාලට කියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝගේ වාහනයක ඔයගොල්ලෝ දැකගෙන මේ සන්රූෆ් එක සමහර වාහන වල අපි දරුවන්ගේ වාහන වලත් ඇති සමහරලාට සන්රූෆ් එකක් තියෙනවා. ඔය සන්රූෆ් එක මගෙත් එක වාහනේ විතර මම බොහොම මාරු යටින් වහලා බොහොම මාරු තියන් ඉන්න මොකද හේතුව දවල් කාලේදී ඕක අපේ රටේ කියලා නැහැත්තුවාට පස්සේ හොඳ අවුව තියෙන දැනක ඔව් අර යට තියෙන අර අපි වාහන කෑල්ල වහගන්න බැරි වුණොත් හොඳ සනීපයක් අපිට තේරෙනවා මේක ඇවිල්ලා නගිනකොට. අපේ ඉස්කෝලේ අපි දරුවෝ දන්නවා ඇති අපිට හොඳ පාක් එකක් තිබුණා දැනට හොඳ එකක් තියෙනවා. ඉස්සර තිබුණා නියම පාක්යක් අර එහා පැත්තේ තනි කරම අවුව හරිද? මේ එතකොට මෙන්න මෙතන මේ විදිහට මේ වහලේ සන්රූෆ් එක තියෙනවා. මේ සන්රූෆ් එක යටින් අපි වෙනම තියෙන පොතේ ෆොයිල් එකක් ඇදලා ගන්න තියෙනවා. ඒක අවුව එන්නේ නැති වෙන තියාගන්න තියෙනවා. නමුත් ඒක වැරදිලවත් ඒක වහන්න බැරි වෙලා ගිහිල්ලා ආවොත් එහෙම අවුව වෙලාවට අන්න අපිට ඔය කෘෂ්ණ වස්තු විකිරණය හොඳට දකින්න පුළුවන්. වාහනේ ඇතුළට එනවා. මෙතනින් සූර්යාලෝකේ මේක ASCII පරාවර්තන වෙවි ඔහොම තියෙනවා. මේක ඇතුලේ එහෙම මේ පරාවර්තන වෙවි. තිබිලා හවස් දෙකට විතර ඇවිල්ලා වාහනේ නැග්ගන අන්න හොඳම සනීපය අපිට තේරෙනවා. හරිද? මොකද සාමාන්‍ය වාහන වල ගොඩක් වෙලාවට මේ ඉන්ටීරියර් එකත් කළු දේ තියෙන සාමාන්‍යයෙන් විශේෂ ජපානයේ වාහන දුවන්නේ සමහර වෙලාවට කළු තියෙන මොකද ජපානයේට ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. මොකද ඒගොල්ලන්ට කළු තියුණා කියලා. ඒවට ඒ තරම් අවුවක් එන්නේ නැහැ. නමුත් අපිට මේ සන්රූෆ් එක ඇත්තටම තියෙන පොතේ ඒක අදහස් කරලා තියෙන්නේ මේ සීතල රටකදී එක පැත්තකින් තාපේ ගන්න අනිත් පැත්තකින් එතනින් ඇරලා එළියට ඔළුව දාගෙන යන්න කෙනෙකුටත් පුළුවන්. නමුත් ඒක වෙනම කතාවක්. නමුත් ඒකේ ගොඩක් කරලා සන්රූෆ් එකේ අර්ථය තියෙන්නේ සන්රූෆ් කියන එකේ අර්ථය වෙලා තියෙන්නේ මේ ක්‍රිස්මස් විකිරණයෙන් තාපය ඇතුළට ගන්න සීතල රටවල. ඒගොල්ලෝ කරන්නේ ඒක යටින් වීදුරු උඩින් තියදී යට තියෙන ආවරණය ඕපන් කරලා උදාවණය කරන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් අපේ නම් ඒ රටේ ඒක කරන්න බෑ. එහෙම කරොත් එහෙම ඉතින් තියෙන AC පද්ධතියට හොඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මේක පාවිච්චි මේක අහිතකර පැත්තකුත් තියෙනවා. මේ සන්රූෆ්ම වෙන්න ඕනේ නැහැ පුතේ. සාමාන්‍ය වීදුරු වලිනුත් ඇතුළට මේ සූර්ය තාපය ගිහිල්ලා ඇතුළටත් කරනවා. ඒක වළක්වන්න අපි කරන්නේ ගොඩක් වෙලාවට මේ වීදුරු වලට අලවනවා ඇතුළ පැත්තෙන් තාපය ආලෝකයක් යන්නේ නැහැ. තාපයක් නොවන වෙනම ෆොයිල් එකක් අලවලා පාවිච්චි කරනකොට ඒක එච්චර දුරට එන්නේ නැහැ. ඒක ගොඩක් අය වීදුරු වාහන වල කළු කරන්නේත් ඔය ප්‍රශ්නේ නිසා. මොකද සූර්ය තාපය ඇතුළට එන එක හරිම ප්‍රශ්නයක් වාහන වලට. හරි හොඳයි. හරි. ඉතින් ඔක නිසා මේ වාහන වලත් ඔය ප්‍රශ්න තියෙනවා. මම කිව්වා ඔකට කෘෂ්ණ වස්තු විකිරණය සම්බන්ධයෙන්. ඔකට ඒක කිව්වේ ඔකට මතක හිටින එතකොට මෙන්න මෙහෙමයි එතකොට මේ සිද්ධිය සිද්ධ වෙනවා. යම්කෝ තව ඉස්සරහට අපි දැන්. යා.
දැන් ඊළඟට පුතේ තියෙන දැන් ඕනේ දැන් තමයි අපිට මේ සමීකරණ පැත්ත පටන් ගන්න උත්සාහ කරන්නේ. මේ කොටසේ පුතේ තියෙන සමීකරණ දෙකයි. මේ අයි මම ඔකට කියන්න මම මුලදී කිව්වේ නැහැ. මේ පාඩම මොකද ඔකට අවබෝධයක් නැති නිසා මට කියන එක තේරුම් නැති කියලා හිතුණා. නමුත් මේ කොටස මේ පදාර්ථ විකිරණය කියන පාඩම පුතේ කොටස් තුනකින් සමන්විතයි. මේ කොටස් තුන එකිනෙකට විශේෂ සම්බන්ධතාවයක් නැහැ. ළඟම සම්බන්ධය නැහැ දුරින් සම්බන්ධකම් තියෙනවා. ඒක එක කොටසක් තමයි මේ මම දැන් ඔයකට අද දවසේ සිද්ධාන්ත පැත්ත අවසන් කරන්න උත්සාහ කරන එක කොටස. ඒ ගණනුත් හදන තව දවසක් විතර අපිට යන්න පුළුවන්. ඒතකොට කොටස ඉවරයි. හරි. ඊට දෙවෙනි කොටසක් තියෙනවා. ඒකට කියන්නේ අපි අද කියන එකට කියන්නේ අපි පදාර්ථ විකිරණයේ මුල කොටස කෘෂ්ණ වස්තු විකිරණය කියලා තමයි සාමාන්‍ය මේ කොටසට අපි කියන්නේ. දෙවෙනි එකට කියන්නේ අපි ප්‍රකාශිත ආචරණය කියලා. තුන්වෙනි එකට කියන්නේ විකිරණශීලතාව කියලා. ඒතකොට තුනෙන් තමයි ඒ පාඩම සම්පූර්ණ වෙන්නේ. ওই තුනෙන් එක කොටසකින් තමයි හුඟක් වෙලාවට රචනා ප්‍රශ්න දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මාරු වෙමින් එන අවස්ථා තියෙනවා. හරි. එhmenan අපි කෘෂ්ණ වස්තු ගැන තව ටිකක් ඉගෙන ගන්න දැන් යන්න හදන්නේ. හොඳයි. ඊන පුතේ අපි යමු අන්න එතනට. මේ කෘෂ්ණ වස්තු පිළිබඳව මුලින්ම සිද්ධාන්තයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරපු විද්‍යාඥයෙක්ගේ නම තමයි පුතේ ස්ටෙෆාන්. ෆාන් කියන්නේ මේ අලුත් අකුර. මෙහෙම ලියන්න පුළුවන්. අර ෆයන්න මේ අයි මං කියන්න මෙන්න මෙහෙම ලියන ෆයන්න ෆාන්. ඊළඟ නැත්තම් මෙහෙම ලියන්න පුළුවන් ස්ටේ ෆයන්න ලියලා මෙතන F අකුරක් දාලා මෙහෙම ලියන්න පුළුවන් ස්ටෙෆාන් කියලා. ඒ ඔය විදිහට ස්ටෙෆාන් නියමයි. මෙන්න මේක දැන් මුලින්ම මේ කෘෂ්ණ වස්තු පිළිබඳව තියෙන නියම ස්ටෙෆාන් බලමු මොකක්ද එයා කිව්වේ කියලා. එයා ගැන අපි දැන් කතා කරන්න ඕනෙම නෑ අපි යමු එයාගේ කියපු කතාව ගැන කතා කරන්න. එයා කෘෂ්ණ වස්තුවක් මෙන්න මේ විදිහට තෝරා ගන්න. මේක තමයි කෘෂ්ණ වස්තු. මම තාප්පිය මෙහෙන් අඳින පුතේ තව ඉන්න මාසෙ. කෘෂ්ණ වස්තු. මේ කෘෂ්ණ වස්තුවේ පෘෂ්ඨේ මම තෝරා ගන්නවා ඒකක වර්ගඵලයක ප්‍රදේශය. ඒ කියන්නේ වර්ග මීටර තෝරා ගන්න. මම ඒ වර්ග මීටර වල ලොකු කරලා දෙන්නම් පුතේ. මේ සලකන වර්ග මීටරේ හරහා ඒ පෘෂ්ඨික වර්ගඵලය හරහා මම ලොකුවට ඇඳි පුතේ ගන්න පැහැදිලි වෙන්න. වස්තුව මෙහෙම තියෙනවා. මේ වර්ගඵලය හරහා දැන් ඕගොල්ලෝ කිව්වා මේක රත් වෙච්ච කෘෂ්ණ වස්තුවක් සූර්යයා කියලා හිතන කෙටියෙන් ඕන. මේ කෘෂ්ණ වස්තුවේ මේ පෘෂ්ඨ ඒකක වර්ගඵලය හරහා සියලුම තරංග ආයාම වල විකිරණ කොට ගන්නවා. ලැම්ඩා 1 මුලින් උදාහරණයක් විදිහට විදියට ලැම්ඩා 2 ලැම්ඩා 3 ලැම්ඩා 4 ලැම්ඩා 5 ලැම්ඩා 6 ආදි වශයෙන් විකිරණ තියෙනවා. එතකොට මම මේ ලැම්ඩා 1 කියන විකිරණය පුතේ හැමතැනින්ම වගේ පිට වෙන එක තැනකින් කියලා නෑ. මේ අපි ඉස්සෙල්ලා සලකන එක්තරා විකිරණයක් වෙති. හැබැයි වගේ අනන්ත ප්‍රමාණයක විකිරණ මේක පිට වෙනවා. තරංග ආයාම වලින් ගත්තොත් කියා නිම කරන්න බෑ පුතේ. දැන් ඔයගොල්ලෝ දන්නා ඇස්ට්‍රෝම් 3600 ඉඳලා 600 ඉඳලා 7600 ගත්තත් කොච්චර ප්‍රමාණයක් තියෙනවද නේ? ඇස්ට්‍රෝම් එකකට ගත්තොත් එහෙමනේ. ඒතර පාරජම්බුලයක් තියෙනවා අනිත් පැත්තේ අදෝරක් තියුණුත් තියෙනවා. ඉතින් මේක අතිශයින් විශාල ප්‍රමාණයක්. ඒක අපිට කියන්න බෑ මෙච්චරයි කියලා. නමුත් අනන්ත ප්‍රමාණයක් නිකුත් කරන මම ටික මේ නිකන් නිරූපණය කරන්න හදපු සංකේතාත්මකව තමයි ලිව්වේ. දැන් අපි තමයි එක විකිරණයක් මම ඔකෙන් තෝරගන්න. ලැම්ඩා 1. ලැම්ඩා 1 කියන විකිරණය මෙතනිනුත් නිකුත් වෙයි මේ හරිනුත් යයි හැමතැනින්ම වගේ යාවි. කොයි කොහෙත් යනවා. එතකොට මේ ලැම්ඩා 1 කියන විකිරණයෙන් විතරක් මේකෙන් විතරක් මේ සලකන විකිරණයෙන් විතරක් මේ වර්ග මීටර් 1 හරහා වර්ග මීටරය හරහා තප්පරයකදී කොච්චර ජූල් ප්‍රමාණයක් අරගෙන ආවද කියලා අපි හෙව්වොත් එහෙම. සලකන විකිරණය විසින් කෘෂ්ණ වස්තුවේ සලකන විකිරණය විසින් ඒකක වර්ගඵලයක් හරහා තප්පරයකදී කොච්චර ජූල් සංඛ්‍යාවක් අරගෙන ආවද? තව ටිකක් කෙටි කර ගන්න පුළුවන් මේකට වොට් කියලා දැම්මොත්. එතන වොට් වර්ග මීටරයට. අන්නේ ප්‍රමාණය අපි හඳුන්වන්නේ පුතේ ඒ අදාළ විකිරණේ තීව්‍රතාව කියලා.
ඒතර යම්කිසි විකිරණයක තීව්‍රතාව කියන්නේ ඒකක වර්ගඵලයක් කරා ඒ සලකන්නා වූ විකිරණය මගින් පමණක් තප්පරයකදී පිටතට ගෙනිච්ච ශක්ති ප්‍රමාණය. හරිද? රයිට්. අන්නේ විදිහට මේ හැම විකිරණයකින්ම ශක්තිය පිට කරනවා. ඒ වෙයි ඔක්කොගෙම එකතුව ගත්තොත් අපිට ලියන්න පුළුවන් ඒකක වර්ගඵලයෙන් පිට කරන ලද තප්පරෙදි පිට කරන ලද මුළු ශක්තිය කියලා. අන්නේ මුළු ශක්තිය ගැන ඒ වගේ මේක තීව්‍රතාවය කියන්නේ එකකට විතරයි පුතේ මුළු ශක්තිය කියන්නේ ඔක්කොගෙම එකතුව. මෙයාගේ තීව්‍රතාවය මෙයාගේ තීව්‍රතාවය ඔක්කොම එකතු කරාම මේකට කියන්නේ පුතේ මුළු ශක්තිය. එහෙනම් මම දැන් ලියන්නේ පුතේ මෙන්න මේක ගැන. කෘෂ්ණ වස්තුවක පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකින් තප්පරයකදී පිට කරන මුළු ශක්තිය අපි මෙන්න මේ සංකේතයෙන් ලියනවා. ඊයේදී මේකේ තේරුම තමයි පෘෂ්ඨයේ එක්කෙනෙක්ගෙන ඔක්කොගෙම පුතේ එක්කෙනෙක්ගෙන් ගත්තොත් කියන්නේ පුතේ තීව්‍රතාව කියලා. ඔක්කොගෙම ගත්තාම කියන්නේ ශක්තිය කියලා. ලියමු. ලියනවා. පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකින් තප්පරයකදී පිට කරන ලද මුළු ශක්තිය කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින් තප්පරයකදී පිට කරන මුළු ශක්තිය ඔක්කොම ගෙවන් එකතු එක තීව්‍රතාවල එකතුව නැත්තම් ඔක්කොගෙම එකතුව වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අපි T කියලා දෙනවා. වස්තුවේ දැන් අපි අත්දැකීමෙන් දන්නවා පුතේ රත් වෙච්ච වස්තුවක් ළඟට යනකොට තියෙන සංවේදනය මොකක්ද? දැන් අඩු උෂ්ණත්වයකින් රත් වෙච්ච වස්තුවක් ළඟට යන්න ලේසියි. ප්‍රශ්නයක් නෑ. අපිට මේ උෂ්ණත්වයේම විශාල ලෙස රත් වෙලා තිබුණා. එතට යන්න අමාරුයි. දැන් ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔය වීදුරු ෆැක්ටරි එකට වගේ ගිහිල්ලා අත්දැකීම් තියෙන දරුවෝ සමහරට ඉන්න පුළුවන්. ඒ වගේ වෙයි අධික උෂ්ණත්වයක් ඇතුළත තියෙන අපිට යන්න හරි අමාරුයි ඇතුළට. යන්න හරි අමාරුයි. මොකද හේතුව උෂ්ණත්වය වැඩි වෙන්න පිට කරන තාප ප්‍රමාණය වැඩි. අනිත් නිසා ස්ටෙෆාන් අත්දැකීමෙන් කිව්වද කියලා අපි දන්නේ. එයා කියපු එක කතාවක් තමයි මෙන්න මේක. මේ පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක පිට කරන මුළු ශක්තිය එයාක අනුලෝමව සමානුපාතිකයි කියලා. දැන් ලෙවල් තේරෙන්නේ නැහැ පුතේ මොඩියල් ලියන්න පේන්නේ නැති නිසා. මේකක වර්ගඵලයක පිට කරන මුළු ශක්තිය තප්පරයක පිට මුළු ශක්තිය එයා කියනවා අනුලෝමව සමානුපාතිකයි කියලා වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවන බලයට. ආන්න ඒකට කියන්නේ පුතේ අපි ස්ටෙෆාන් නියමය කියලා. නියතය කියලා. මෙන්න මේක තමයි පුතේ අපි ස්ටෙෆාන් නියමය කියලා අදිනකොට හඳුන්වනවා. ඉතින් අංගවලට දැන් හරි පැහැදිලි. ඉතින් පුතේ මෙතන අවබෝධය තමයි වැඩිපුර එන්න ඕනේ මේ පාඩමකදී. මම ගන්න මූලික විෂය කරුණු අලුත් ප්‍රශ්නයක් නෑ. මොනවා කෘෂ්ණ වස්තුවක පෘෂ්ඨ ඒකක වර්ගඵලයකින් තප්පරයකදී උදාහරණ මුළු ශක්තිය පුතේ සමාන වෙනවා. එතන සමානුපාතික වෙනවා. සමානුපාතික වෙනවා. වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට. ඒකට අපි කියන්නේ මොකද? ස්ටෙෆාන් නියමය කියලා. right? සමහර වෙලාවට කෘෂ්ණ වස්තු හම්බ වෙන්නත් පුළුවන්. එසේ හම්බ නොවන වස්තුවක් දුන්නොත් පුතේ ඒගොල්ලෝ කියනවා මේක කෘෂ්ණ වස්තුව වගේ 50% කියලා කියනවා. ඒ කිසි වස්තුවක් අපි ගත්තොත් සාමාන්‍ය වස්තුවක්. ඒතර ඔකට කරන්නේ තියෙන කෘෂ්ණ වස්තුවක් කියලා තන ගාන හදලා එකෙන් 50% ගත්තාම හරි අන්තිමට. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර වස්තුවෙන් වස්තුවට ඒක වෙනස්. එමුනම් පුතේ අපි ඒක හරියටම මේක වෙනවත් වස්තුවක් කියලා එක ගානක තමයි පුතේ ඉතින් දැන්ට අපිට අදාළ නැහැ. ගානක් හදලා අපිට යකඩ බෝලයක් රත් කරලා කියලා දීලා ගානක් දීලා ඒගොල්ලෝ කියන්න පුළුවන්. එතන මෙතනට සාධකයක් දාගන්න කියලා ඒක කෘෂ්ණ වස්තුවක් සමග සැසඳීමේදී 50%ක තත්වයක් තියෙන්නේ කියලා. ඒතකොට අපි ඒක හදා ගන්නවා. ඒක නිසා ඒකට අපිට මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි යමු ඉදිරියට පුතේ. ඔකත් හරි. එතකොට දැන් මට අර ඊළඟට කියන්න ඕන කතාවේ පොඩි යෙදීමක් තමයි මකට කිව්වා තීව්‍රතාව කියන කතාව මට ඒක දැන් ඊළඟට ඕන වෙනවා. එතකොට අපි බලමු ඒකත් එක්ක ඊළඟ කොටස. අපි එතකොට ස්ටෙෆාන් නියමය ගැන කතා කළා. නිරපේක්ෂ උෂ්ණත්වය අතර බලට අනුලෝම සමානුපාතිකයි. ස්ටෙෆාන්ගේ නියතය පුතේ අපිට විභාගෙදී දෙන එක දැන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.
නමුත් ඒක ආසන්න වශයෙන් ඉතර විශාල අගයක් නෙවෙයි ස්ටෙෆාන් නියතේ කියන්නේ. කුඩා අගයක්. මේ ස්ටෙෆාන් නියමය අපි කතා කරා වගේම තවත් අපිට තියෙන පුතේ තව වැදගත් නියමයක් මේ පාඩමේ යෙදෙන. ඒතර මේක තමයි ඉතින් ප්‍රධානම නියම පුතේ මේ නියමය විතරක් පාවිච්චි කරලා දීපු රචනා ප්‍රශ්න මම අත් එක්ක ඉදිරියේදී කතා කරන්නම් පුතේ. විභාගයට ආපු රචනා ප්‍රශ්න පවා අපිට තියෙනවා. ඉතින් මේ නියම ඉතාම වැදගත්. එහෙනම් අපි ඉදිරියට යමු. තවදුරටත් දැන් මට කතා කරන්න තියෙන මම මේ රූපේ ඔහොමම තියාගෙන ඉස්සරහට යනවා. රයිට්. මේ ටික මැකුවා. මේකත් මැකුවා. මම රූපේ තවදුරටත් වැදගත් වෙනවා පුතේ ඊට පස්සේ. අතන මෙතන තියෙන මේ නියමය අපිට සමහර තැන්වලදී පුතේ හරි ප්‍රශ්න තියෙනවා. ඇත්තටම බැලුවම භෞතික විද්‍යාවත් ඒ වගේ සිදුවීම් තියෙනවා. දැන් මෙතන තියෙන ඊට පස්සේ තියෙන නියම පුතේ රේලි සහ ජීන් කියලා. රේලි සහ ජීන් කියලා විද්‍යාඥයෝ දෙන්නෙක් තමයි මුලින්ම ඉදිරිපත් කළේ. හැබැයි මේ දෙදෙනාම විද්‍යාඥයෝ නෙවෙයි පුතේ. ඒතර අදත් විද්‍යාඥයෝ විදිහට සලකන්නේ දෙන්නව අපි සලකන්නේ දෙන්නව පල්ලිවල සාමිවරු විදිහට. ක්‍රිස්තියානි සම්භාවයක් තියෙන පල්ලිවල සාමිවරු දෙන්නෙක් තමයි මේ මම ඉදිරිපත් කරන ප්‍රස්තාරි ඇන්දේ. හැබැයි එහෙම ඇන්දට පස්සේ ලෝකේ අවුරුදු ගණනාවක් ගියා මේක කාටවත් තේරුම් ගන්න බැරුව මොකද්ද මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ වීන් කියලා විද්‍යාඥයෙක් අපිට අද වැදගත් වෙනවා වීන්. මේ වීන් කියන විද්‍යාඥයා විසින් මේක ගැන සම්පූර්ණ විස්තරයක් පසු කාලිනව කළා. ඒක නිසා අපි ඒක වීන් නියමයේ විදිහට තමයි කතා කරන්නේ ඒක ගැන තියෙන නියම. නමුත් අපිට ඉතිහාසයේ තියෙනවා මේක මුලින්ම කළේ ඒ දෙන්න විසින් ඒ දෙන්න අද ප්‍රස්තාරේ බොහෝ සෙයින් මේ අපි කියනවා ප්‍රස්තාරයට ගැලපෙනවා. ඒක කොහොමද කළේ කියලා ඒගොල්ලන්ගේ ඇහුවට ඒගොල්ලෝ කියන්නේ නෑ අපි ඒක එහෙම තමයි වෙන්නේ කියලා. මොකද ඒගොල්ලන්ට ඒක විස්තර කරන්න බැරුව. නමුත් ඒගොල්ලෝ ඇත්තටම විද්‍යාත්මක පසුබිමක් තිබුණෙත් නැහැ. ඉතින් කොහොම කළාද කියලා අපිට හිතා ගන්න අමාරුයි. නමුත් අපි බලමු මොකද්ද මේ කියන කතාව කියලා. තීව්‍රතා ව්‍යාප්තිය. දැන් මෙන්න මේකයි පුතේ මෙතන කතා කරන්නේ. ඉතින් අපිට මේකෙදි කෘෂ්ණවස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය. දැන් මම යනවා මෙන්න මෙතනට තව සැරයක්. මෙතන කෘෂ්ණවස්තු විකිරණයට අදාළ මේ ඒකක වර්ගඵලයකින් පිට කරන ශක්තිය. ඉතින් ශක්තිය තුල තියෙනවා විකිරණ අනන්ත ප්‍රමාණයක් පුතේ. අනන්ත ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඊට පස්සේ පුතේ වීන් කියන විද්‍යාඥයා විශේෂයෙන් මෙහෙම කතාවක් කියනවා. මේ විකිරණ වලින් මේ සෑම විකිරණයක්ම ඒකක වර්ගඵලය හරහා එකම ශක්ති ප්‍රමාණයක් අරගෙන එන්න හැල්ලු. එකම ශක්ති ප්‍රමාණයක් පිට කරන්නේ නැති කියලා තමයි මෙයා කියන්නේ. ලැම්ඩා 1 කියන විකිරණය ඒකක වර්ගඵලයක් හරහා තප්පරයකදී පිට කරන ශක්තියට කියන පුතේ අපි යාට ඒක තීව්‍රතාව කියලා. තීව්‍රතාව කියන්නේ එයා විසින් විතරක් ඒකක වර්ගඵලයක් හරහා තප්පරයකදී පිට කරන ශක්තිය. the word වර්ග meter rate. එතන ලැම්ඩා 1 කියන විකිරණය විතරක් තප්පරයකදී මුක්ත කරන ශක්ති ප්‍රමාණය එකක වර්ගඵලයක් කරා මුක්ත කරන ප්‍රමාණය කියනවා අපි ලැම්ඩා 1 තීව්‍රතාව කියලා. ඊළඟ වර්ගයේදී ලැම්ඩා 2 තීව්‍රතාව කියන්නේ මොකක්ද කියලා. ලැම්ඩා 2 තීව්‍රතාව කියන්නේ ලැම්ඩා 2 කියන විකිරණය විසින් පමණක් ඒකක වර්ගඵලය හරහා තප්පරයකදී මුක්ත කරන ශක්ති ප්‍රමාණය. ඒක කියන ලැම්ඩා 2 තීව්‍රතාව. ලැම්ඩා 3 තීව්‍රතාව කියන්නේ මොකද්ද? ලැම්ඩා 3 කියන විකිරණය පමණක් වෙන කිසිදු විකිරණයකින් තොරව එයා විතරක් තප්පරයකදී ඒකක වර්ගඵලයක් කරා මුක්ත කරන ශක්ති ප්‍රමාණය. අනේ නිසා අපිට මේ එක් විකිරණය වගින් වෙන වෙනම තප්පරයකදී මුක්ත කරන ශක්ති ප්‍රමාණය අපි කියමු අපි නැත හිතමු අපි හොයාගත්තා කියලා. ප්‍රායෝගිකව කරන්න අමාරුයි. කෙනෙක් කියන බලක ලොකු අමාරු තත්වයක් තියෙන. මෙච්චර අනන්ත ප්‍රමාණික ශක්තිය කොහොමද හොයන්නේ කියලා. නමුත් මේ වෙනකොට විද්‍යාත්මකව ඒ හා සම්බන්ධව හදාගත්තු ප්‍රස්තාරික ස්වරූපයක් තියෙනවා. අන්න එක තමයි මම ඔයාලට අඳින්න යන්නේ. ඒතර මේකදී මම කියන්න යන්නේ සෑම විකිරණයක්ම ගත්තොත්. ඒ කියන්නේ ඒක රුස්වස්සුවක
පෘෂ්ඨයක වර්ගඵලයකින් පිට කරන සෑම විකිරණයක්ම වෙනම අරගෙන ඒ විකිරණ මගින් තප්පරයකදී මුක්ත කරන ශක්තිය හිතන්න ඔයා හොයාගෙන අවසానයි ඒකට කියන්නේ තීව්‍රතාව කියලා. එක එක්කෙනාගේ තීව්‍රතාව. එහෙනම් බලමු අපි මොකක් හරි ඒ ගත්ත තීව්‍රතාව ටික කොහොමද තියෙන්නේ කියලා. තීව්‍රතාවය කොහොමද තියෙන්නේ? මම සමේ ටික පොතේ අයින් කරන්නම්. ඒ තීව්‍රතාව ටික තියෙන විදිය ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ආකාරයකට තියෙනවා කියලායි කියන්නේ. මේ තියෙන්නේ lambda තරංගාය මේ පැත්තේ තියෙන්නේ තීව්‍රතාව. මේකේ විකිරණ පිට කරනවා රත් වෙච්ච වස්තු ඇතුලේ මේකෙදි මම ඔයාලට කිව්ව මුලින් අර සියලු විකිරණ කියලා අපි කිව්වට UV lambda අඩු භාගයන් තියෙන UV වලට දුෂ්‍ය ඉතල ඊළඟට එන අයියා. ඒතර මේ විකිරණ තමයි පිට කරන්න උඩ තියෙන්නේ. ඒතර මේ වෙලාවේ UV පටන් ගන්න ගාන ගත්තොත් ඇස්ට්‍රෝම් 2000 විතර පටන් ගන්නවා. 2000 ඉඳලා 3600 වගේ වෙනකන් තමයි ගොඩක් වෙලාවට 3600න් අවසන් වෙනවා. ආරම්භක පැත්තට ඒ වගේ තියෙන්නේ. දුෂ්‍ය 3600 ඉඳලා 7600 වෙනකන් තියෙනවා. අයියාර එතන ඉහාට දින එක සමේ අක්ෂිපුතේ පටන් ගන්න බිඳුවෙන් නෙවෙයි අපි සාමාන්‍ය UV වල රේන්ජ් එකෙන් පටන් ගන්නවා කියලා හිතුවොත් එහෙම UV වල අගයන් වලින් ඒ වගේ මේක අධික උෂ්ණත්වය රත් කරපු වස්තුවක් කියලා හිතුවොත් සූර්යයා වගේ කියලා හිතුවොත් අපිට මේ ආරම්භක අවස්ථාව පටන් ගන්න ඇස්ට්‍රෝ අපිට 2000 විතර කියලා පටන්ගෙන මේ පැත්තට යනවා එහාට. ඒතොර ඒවට අදාළව තමයි අඳින්නදී. ඒ නිසා මේ අක්ෂයේ එහෙම පටන්ගෙන අපි අඳිනකොට මේ වස්තුව රත් වෙච්ච වස්තු එකක වර්ගඵලයකින් මේ UV වගේ ඒවා පිට කරන ශක්තිය තාමත් අඩුයි. ඉතින් මේ ප්‍රස්තාර මෙන්න මෙහෙම ඇවිල්ලා ඕන්නෝම ඉහළ නැගලා ඕන්නෝම පහළ නැගලා ඔන්න වගේ යන වක්‍රයක් කියලා මේගොල්ලෝ කියනවා. වැඩිම ප්‍රමාණය ගොඩක් වෙලාවට මේක අපි තුමු සිරියස්ක 4000 5000 ජත්තේ 6000 7000 වගේ උස්සත් වල තියෙනවා කියලා 7000 විතර කියමුත් ඒක අපිට මේ වගේ වක්‍රයක් තමයි ගොඩක් විට දකින්න ලැබෙන්නේ කියලා මේගොල්ලෝ අපිට පැහැදිලිව කියනවා. ඉතින් මේකේ මේ වක්‍රේ පිළිබඳව අපිට මින් ඉදිරියට පුතේ දැඩි සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා මේ වක්‍රේ සම්බන්ධයෙන්. ඉතින් මේ වක්‍රයේ පොදුවේ ගත්තාම මෙන්න මේ ස්වරූප වක්‍රයක් තමයි අපිට ලැබෙන්නේ කියලා මේගොල්ලෝ කියනවා. ඒතර මේ ඊටාම අඩු තරංග ආයාම UV වලට අදාළ තරංග ආයාම වලින් ඊටාම අඩු ශක්තියක් මුක්ත වෙනවා. වැඩිම ශක්තිය මේ මැද හරියෙන් එන්නේ. මේ මැද හරිය දුෂ්‍ය තරංග වර්ණාවලියට මේ වෙලාවේ ආයත් වෙලා තියෙනවා. අපි හිතමු මේක සිරියස් එක වැඩි කිරීම නැත්නම් කෙල්වින් වලින් අපි ලියමු සෙන්ටිග්‍රේඩ් වලින් නේද හොඳයි 10 කෙල්වින්. ඒ වගේ උෂ්ණත්වයක් වස්තුවේ තිබුණා නම් මේ වගේ වක්‍රයක් තමයි අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. මේ වක්‍රේ මෙන්න මේ හරිය තියෙන එක්තරා විශේෂ විකිරණයක්. මොකද මේ වක්‍රේ උඩම තැනට අදාළ විකිරණය. ඒ විකිරණය අපිට ඉතා විශේෂ වෙනවා. මොකද හේතුව ඒ විකිරණය තමයි වැඩිම ඒ විකිරණය තමයි වැඩිම ශක්ති ප්‍රමාණයක් මුක්ත වෙලා තියෙන්නේ. ඒක කුෂ්ණ වස්තුවක තීව්‍රතාව තරංග ආයම සමග තීව්‍රතාවය සැලකුවොත් ඒ කියන්නේ විවිධ තරංග ආයම වලට අදාළ ඒකක වර්ගඵලයක පිට කරන තප්පරයකදී ශක්තිය අරගෙන ඒක තමයි තීව්‍රතාව කියන්නේ. ඒක අපි වගේ ප්‍රස්ථාරයක් ඇඳොත් ඒ ප්‍රස්ථාරේ අපිට මේක ප්‍රායෝගිකව කරන්න අමාරු නමුත් මේ ප්‍රස්ථාරය ඇදලා තියෙන එකක් ලෝකෙ දැන් ටිකක් ප්‍රශ්නයක් කරගන්න බාගොල්ලෝ. ඒත් මේ විදිහට එක විශේෂ තරංග ආයාමයක් තියෙනවා. ඒ තරංග ආයාමෙන් අපිට අතිශයින් විශාල ශක්තියක් මුක්ත වෙනවා. අන්නේ තරංග ආයාමය අදාළ වෙන්නේ ඔයාලා මතක තියාගන්න. ඒ තරංග ආයාමයට අපි කියන නම ඉස්සලා කියලෙමු lambda max කියලා කියනවා. නැත්නම් සිංහලෙන් කියනවා උච්ච තරංග ආයාමය කියලා. ඊළඟ අපි කෙටියෙන් කිව්වොත් මේ වෙලාවේ වැදගත් දෙයක් අපිට තියෙනවා. ඒක තමයි කුෂ්ණ වස්තුවක තරංග ආයාමයේ සමග තීව්‍රතා ප්‍රස්ථාරගත කළොත් ලැබෙන ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. මේ ප්‍රස්ථාරිතය විශේෂ තැනක් තියෙන එක තමයි
උච්ච තරංගායාමයේ නැත්නම් ලැම්ඩා මැක්ස් ඒ කියන්නේ එක්තරා විශේෂ විකිරණයක් තියෙනවා. ඒක එක්තරා විශේෂ තරංගායාමයකට අදාළ විකිරණයක් තියෙනවා. ඒකෙන් තමයි මේ ඒකක වර්ගඵලය හරහා වැඩිම ශක්තිය තප්පරයකදී පිට කරලා තියෙන්නේ. අන්නේ විකිරණය අපිට තාමත්ම වැදගත් වෙනවා පොඩි ඉදිරියට යනකොට. ඒකට කියන්නේ අපි උච්ච තරංගායාමය කියලා. ඒ වස්තුවේ ඒකෙන් තමයි උපරිම ශක්තියක් මුක්ත වෙන්නේ. අනික පොදේ ඉතා විශේෂ තත්වයක්. ඉතින් මේ තත්වය ඇත්තටම මුලදී මේ වීන් උනත් මේක ඉදිරිපත් කරනකොට මේ විස්තර කරගන්න පොතේ අපිට සාමාන්‍ය දැනුමෙන් බෑ. ඒ නිසා අපිට මාතෘකාවක්ම තියෙන මේ පාඩමේ මෙහෙම ලියලත් විකිරණ තීව්‍රතා ව්‍යාප්තිය පැහැදිලි කිරීමට පෞරාණික භෞතික විද්‍යාව අසමත් වීම. ඒ කියන්නේ අපි දන්නා කියන ඔය මුල් භෞතික විද්‍යාව පාවිච්චි කරලා මේ ව්‍යාප්තිය පැහැදිලි කරගන්න බෑ කියලා. ඒක හරි පුතේ. ඒ ගැනත් අපිට ඔයගන්ට විස්තරයක් නිකන් කියන්න කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සාමාන්‍ය දැනීමෙන් පුතේ මේක කොහොමවත් හිතා ගන්න බෑ. ඇයි මෙහෙම වෙන්නේ? හැබැයි මේක මෙසේ වෙනවාය කියන එක පදනම් කරගෙන අද විශාල නිර්මාණ ප්‍රමාණයක් පුතේ ලෝකෙ බිහි වෙලා තියෙනවා. මට ඔයගොල්ලන්ට ඒ ගැන පසුව විස්තර කරන්න පුළුවන් එසේ තියෙන සිදුවීම් පිළිබඳව. ඒ නිසා අපි මේක දැන් අර අපි දරුවෙක් කිව්වා වගේ මේක අපි දැන් හරි කියලා හිතාගෙන පුතේ ඉදිරියට යන්න අපිට වෙලා තියෙනවා. බලමු අපි මොකද්ද මෙයා කියන්නේ යන නියමය කියලා. මම ඒ නිසා උඩ ටික පුතේ බකලා දාන්න දැන් ඇත්ත මට ඒ ටික තිබුණා. මම දැන් එහෙමනම් මේ කෘෂ්ණ වස්තු විකිරණයත් එක්ක තවදුරටත් පුතේ ඉදිරියට යන්නයි සූදානම් වෙන්නේ. දැන් මම නැවතත් ඔයාලට මම ඉස්සර කිව්වා රත් වෙච්ච වස්තු වලින් කිය මම දිගටම කිව්වා. දැන් බලමුකෝ රත් වුණාට පස්සේ වස්තුවට මොකද වෙන්නේ කියලා කෘෂ්ණ වස්තුවකට. අපිට ඒක මෙතනින් හොයාගන්න පුළුවන්. අපි යන් එතනට. මෙන්න ලැම්ඩා මැක්ස් සහ ඉතින් ලැම්ඩා මැක්සුයි මිස්තුරි මේ ලැම්ඩායි අයි අතර පොතේ ප්‍රස්ථාරේ සුපුරුදු ප්‍රස්ථාරේ මම අඳින්නේ. මම අඳින්නේ වා හිතන්න මේ වස්තුවිත අඩු උෂ්ණත්වයකට අඳින්නේ. ප්‍රස්ථාරේ හැඩේ මෙන්න මෙහෙම උන. මේ හැඩේ මීට වඩා වෙනස් පුතේ මේ හැඩේ. ගොඩාක් කන්නර පැත්තට ගිහිල්ලා තියෙනවා. සෑහෙන එහාට ගිහිල්ලා තියෙනවා. ලැම්ඩා මැක්ස් අගේ ගත්තොත් ගොඩාක් ඈත තියෙන. ලැම්ඩා මැක්ස් අගේ ඉතා ඈත තියෙන. වස්තු උෂ්ණත්වය මම හිතනවා මේ වෙලාවේ කෙල්වින් 300යි කියලා. තාම අඩු උෂ්ණත්වයක්. අපි දේහ 300 අපි ඕන 310ක් විතර තියාගමු. දේහ උෂ්ණත්වයට වගේ කිට්ටු උෂ්ණත්වයක් කියලා හිතමු. 310යි කියන්නේ. ලැම්ඩා මැක්ස් ගොඩාක් ඈත තියෙන. නමුත් වීන් විසින් කියනවා තව උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය වැඩි කළා. එතකොට මේ ලැම්ඩා මැක්ස් අගේ පුතේ ඊට වඩා මෙහා එක්කෙනෙකුට හම්බ වුණා. ඊට අඩු තරංග ආයාමයකට ඒක ගියා. ඒ කියන්නේ දැන් ලැම්ඩා මැක්ස් අගේ මේ වීන් කියන්නේ වෙනස් වෙනවා. ඒක නියතයක් නෙවෙයි. උෂ්ණත්වය වැඩි කරනකොට මේ ලැම්ඩා මැක්ස් අගේ තරංග ආයාමය අඩු වෙන දිශාවට තල්ලු වෙලා යනවා කියලා කියනවා. සමස්ත ලෙස පුතේ විකිරණය උදාහරණ විකිරණේ සෑම තරංග ආයාමයකටම අදාළව වැඩිවීමක් තියෙනවා. මේ ප්‍රස්ථාරයේ කිසි විටකත් උඩ ප්‍රස්ථාරයෙන් ඡේදනය වීමක් දකින්න ලැබෙන්නේ නැහැ අපිට. උඩින් යන්නේ ප්‍රස්ථාරය. නමුත් මේ ලැම්ඩා මැක්ස් අගේ මේ පැත්තට දෝලණය වෙලා තියෙනවා අපිට පේනවා. අපි තව ටිකක් උෂ්ණත්වය වැඩි කරනවා. මෙන්න මේ විදිහට මට පේන්නේ දිගට මට ෂුවර් නේ කොළ පාට තියෙන මොකද නමුත් බලමු අපි පේනවාද කියලා ඔයගන්න නැත්නම් මම අනිත් කොළ පාටි මන්දින්න. තවත් උෂ්ණත්වය වැඩි කරා. මට පේනවා ලැම්ඩා මැක්ස් අගේ තවත් ටිකක් මෙහාට ආවා.
මේක උෂ්ණත්වය එකින් එකට වෙනස් පුතේ. මේක T1 T2 කියලා ගමු. අත කළු පාටින් දාමුත් පේන්නේ. T1 T2 කියන්නේ පුතේ 1000ක විතර උෂ්ණත්වයක් කියලා ඔයගොල්ලෝ හිතන්නේ. කෙල්ල T1 T2 T3 T3 තමයි ලොකුම එක. ඔන්නෝම මෙන්න මේ පැත්තට මේ ලැම්ඩා මැක්ස් අගය තරංගාවේ අඩු වෙන දිශාවට තල්ලු වීමක් මෙයා කියනවා තියනවා කියලා. ඒ නිසා මේ ලැම්ඩා මැක්ස් අගයයි නිරපේක්ෂ උෂ්ණත්වය අතරේ යම් සම්බන්ධතාවයක් පිළිබඳව මෙයා හොයා ගන්න උත්සාහ කරනවා. මෙයා එක එක උෂ්ණත්වවලදී ලැම්ඩා මැක්ස් මනිනවා. අපි හිතමු එහෙම මැන්නා කියලා. සේ මනිමින් මෙයා ප්‍රස්ථාරේ ආපු වගේ මැනලා මෙම යටට ලියා ගන්න. නාගයන් දෙකක් තියෙනවා. තාහිතන උෂ්ණත්වය 300යි ලැම්ඩා මැක්ස් අගයක් තියෙනවා. අපි හිතමු ලැම්ඩා මැක්ස් අගය 6යි. අපි හිතමු ලැම්ඩා මැක්ස් අගය ඇන්ස්ට්‍රෝම් 12000යි. दाहाई මේක 10යි. අපි හිතමු මේක 3000 නැත්නම් අපි හිතමු මේ දෙක ඔය වගේ අගයක් කියලා හිතන්න. එතන මේ දෙක ಗುಣ කරාම ඔයාලට පේනවා ඇති මේ ගුණිතයට යන අගයයි මේ ಗುಣ කරොත් එන අගයයි මේ දෙක ಗುಣ කරාම එන අගයයි සමානයි කියලා. අන්න ඒ වගේ තත්වයක් මේගොල්ලෝ දැක්කා. දැක්ක නිසා වීන් විසින් කිව්වා ලැම්ඩා මැක්ස් අගයයි නිරපේක්ෂ උෂ්ණත්වයේ වස්තුවේ ಗುಣ කරන්න පුළුවන් නම් ඒ දෙකෙන් එන්නේ නියතයක් කියලා. අන්න ඒක අපි හඳුන්වන්නේ පුතේ වීන් නියමය කියලා. ප්‍රශ්න වස්තු විකිරණයට අදාළ උච්චතර අංගායාමයේත් එම මොහොතේ නිරපේක්ෂ උෂ්ණත්වයේ ගුණිතය නියතයකි. මෙන්න මේකට අපි කියනවා වීන් නියතය කියලා. එක සාමාන්‍ය පුතේ 2.9යි 10/3යි මේක මීටර් මේක අපි SI එකක දෙනකොට මීටර වෙන්නේ ඇස්ට්‍රෝම් වල ලිව්වට මීටර් කේතර MK තමයි K කෙල්වින් මීටර් කෙල්වින් කියලා තමයි අගේ එන්නේ. ඔන්න ඒ වගේ අගයක් තමයි අපි සාමාන්‍යයෙන් එන්නේ. ඒතර ඔන්න ඔක සමහර 3 වර්ගෙම 10 3 කියලා කියන අවස්ථා තියෙනවා. ඒතර ඔන්න ඔහම නියමයක් තියෙනවා. ඔකට අපි කියන පුතේ වීන් නියමය කියලා. වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේත් උච්චතර අංගායාමයේ ගුණිතය නියතයකි. අන්න එක අපි හඳුන්වන්නේ පුතේ වීන් නියමය කියලා. නමුත් අපි තියෙන්නේ 310යි. නමුත් අපි මේක 1000 කරා මොකද වෙන්නේ? 5000 කරා මොකද වෙන්නේ? මේක මෙහාට එනවා. මේ 5000ට විතර වස්තුව යනකොට පුතේ මේ ලැම්ඩා මැක්ස් එක අපේ වර්ණාවලියේ අන්න අර එන්ඩ් එක ලැම්ඩාගේ අපේ දුෂ්‍ය වර්ණාවලියේ ලැම්ඩාගේ වැඩිමගේ 7600 නැත්නම් 7000 කිව්වක් කමන්නේ 7600 වෙන රතු පාටට ඇතුළත් වෙනවා. අන්න රතු පාට. දැන් උච්ච තරංග ආයාමයේ තියෙන රතු පාටේ. එනම් වස්තුව රතු පාට පේනවා. තවඩයක් රත් කරනවා. උච්ච තරංග ආයාමයේ රතු තැඹිලි පාටට එනවා. දැන් තවඩයක් උෂ්ණත්වය වැඩි කරොත් වෙන්නේ මොකද්ද? තැඹිලි පාට. තවඩයක් උෂ්ණත්වය වැඩි කරොත් වෙන්නේ රතු තැඹිලි කහ පාටි. තවඩයක් වැඩි කරොත් තවඩයක් වැඩි කරොත් පොතේ වෙන්නේ සාමාන්‍ය වස්තුවක් ද්‍රවාංකයට ඇවිල්ලා දිය වෙලා යනවා. ඒක ඉතින් බලන්න දෙයක් නැහැ. ඒ නිසා කහ පාට තමයි සාමාන්‍ය අපිට වස්තුවක් යකඩ වස්තුවක් ටන්ස්ටන් වගේ සූත්‍රිකාවක්
රත් කරන්න පුළුවන් වැඩිම උෂ්ණත්වය ගත්තොත් සෙන්ටිග්‍රේඩ් 80ක නැත්නම් කෙල්වින් වලින් කියන්නේ මම කෙල්වින් වලින් සාමාන්‍යයෙන් 6000 6200 වගේ. ඒතර එවැනි උෂ්ණත්වයකදී ඒක කහ පාටින් අපිට පේනවා. හේතුව තමයි මේ ලැම්ඩා මැක්ස් දෘශ්‍ය තරංග වර්ණාවලිය රතු මේක තැඹිලි කියලා හිතන්න. තව ටිකක් කවර කහ. ඒක තව ටිකක් උෂ්ණත්වය වැඩි කරලා කහ වෙනවා. ඔහොම ඇවිල්ලා හැබැයි අපිට කවදාවත් මේ උච්ච තරංග ආයාමයේ ගිනියන්න බෑ පුතේ පාර ජම්බුල වලට ජීවිතේට ගිනියන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව සාමාන්‍යයෙන් වස්තුවක් අපිට එවැනි උෂ්ණත්වය රත් කරන්න බෑ. හැබැයි සූර්යයා කෙල්වින් 10.7 වෙනි බලයක විතර උෂ්ණත්වයක ඉන්නේ. එහෙනම් කෙල්වින් 10.7 වෙනි බලයක ඉන්න නිසා යාට පුළුවන් උච්ච තරංග ආයාමයේ සමහර තැන් වලින් එයාගේ උච්ච තරංග ආයාමයේ ගේන්න පුළුවන්. මොකද පාර ජම්බුල විකිරණ වලට. පාර ජම්බුල තත්ත්වයට ගේන්න පුළුවන්. ඒතකොට ඒ නිසා එවැනි තැන් වලින් පිටවෙන පාර ජම්බුල විකිරණ තමයි අර අපිට ආවේ සූර්ය ආලෝකෙත් එක්ක. තේරෙනවද ඔයගොල්ලන්ට? ඉතින් ඔන්න ඔය ටික තමයි පුතේ ඔයගොල්ලන්ට මේ කොටස යටතේ සිද්ධාන්ත පැත්තේ උගන්වන්න තියෙන්නේ. ඉතින් මම වර්ණ ගැන ඔයගොල්ලන්ට කිව්වේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ වර්ණ ඒ විදිහට එනවා. ඉතින් අපිට ප්‍රශ්න වල තමයි පුතේ ගොඩක් විට අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ප්‍රශ්නෙට අනුව කොයි එකේද තියෙන්නේ ඒවා ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වේ මේ ලැම්ඩා මැක්ස් වෙනස් වෙන්නේ කොහොමද කියලා.